අයබෝවන් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් සුපුරුදු විදිහට විශේෂ වූ මාතෘකාවකුත් එක්ක ඔබ මුණ ගැහෙන්නේ යාත්‍රා සමගින්. දැන් යාත්‍රා වැඩසටහන 200 300 400 පහු කරන බොහොම දිග ගමනක් යන අතරතුරේදී සෑම සොඳ දිනයකම මේ වෙලාව ඔබට අපිට බොහොම හුරු පුරුදුයි. යාත්‍රා සමග සමාජයට යම් මෙහෙවරක් කරන්නට ඔබේ මගේ ජීවිතයට වටිනාකමක් එකතු කරන්නට අපි හැමදාමත් මේ මැදිරිය තුළ ඉඳලා යාත්‍රා වැඩසටහන ඔබට අර්ථපූර්ණ ලෙස ගෙනෙන්න හැමදාමත් උත්සාහ කරනවා. අදත් එවැනි උත්සාහයක් ගන්න අපි සූදානම් වෙනවා. විශේෂයෙන්ම සමාජය තුළ සමහරට ඔබේ හිතෙත් ඇති විවිධ පුද පූජාවන් පිළිබඳව සිරිත් විරිත් පිළිබඳව තියෙන මතිමතාන්තර ප්‍රශ්නකාරී තත්වයන් විසඳගෙන ටිකක් වෙනස් ආකාරයේ කතා බහකට තමයි අද දවසේ අපේ සූදානම. මේ සූදානම සමග අපි ඉතාමත් ගෞරවපූර්වකව නමස්කාරපූර්වකව අද දවසේ අපේ මැදිරියට අපේ මහා සංඝරත්නයටයි ආරාධනා ලබා දුන්නේ. අපිට තියෙන ගැටලු ප්‍රශ්න කිහිපයක් විසඳගෙන නිවැරදි අවබෝධය ලබා ගන්නට මට කරුණු කාරණා පැහැදිලි කර ගන්නට. ඒ අනුව මම ඉතාමත් ගෞරවපූර්වකව නමස්කාරපූර්වකව මුලින්ම පිළිගන්න සූදානම් වෙනවා. දෙහිවල නැදිමාල රූපසිංහ පාරේ පැනසර සදාම් සෙනසුරෙහි ප්‍රධාන අනුශාසක දර්ශනපති රාජකීය පඬිත අවසරයි මාලිබින පඤ්ඤාසාර අපේ හඳුන බොහොම ගෞරව පිළිගන්න අපේ වැඩසටහන වෙන වහන්සේව. ඒ සමගම අපි ඉතාමත් ගෞරවපූර්වකව නමස්කාරපූර්වකව දවසේ ආරාධනා ලබා දුන්නා. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආචාර්ය රාජකීය පඬිත ශාස්ත්‍රවේදී අවසරයි කිරිපත්කොඩ ධම්මජද අපේ හඳුන බොහොම ගෞරව පිළිගන්න අපේ වැඩසටහන වෙනුවෙන්. ඒ සමගම අපි ඉතාමත් ගෞරවයෙන් යුතුව නමස්කාරපූර්වකව අපේ වැඩසටහනට ඇරයුම් ලබා දුන්නා. පුවක්පිටිය ශ්‍රී පූර්ණාරාම පුරාණ විහාරවාසී බණ්ඩාරවෙල සාරද අපේ හඳුරන් වහන්සේට බොහොම ගෞරව පිළිගන්න අපේ හඳුරන්නේ ඔබ වහන්සේවත් අපේ වැඩසටහන වෙනුවෙන්. එහෙමනම් අපි අර මුලින් සිහිපත් කළා වගේ වත් පිළිවෙත් පුද පූජාවන් පිළිබඳව නිවැරදි පැහැදිලි කර ගැනීමක් කරන්න තමයි අපි අද දවසේ බලාපොරොත්තු වෙන්නේ. අපි හඳුනන මම ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් මුලින්ම ආරාධනා කරන්නේ විශේෂයෙන්ම ඔබ වහන්සේලාටත් විවිධ ප්‍රශ්න නගන ඇති දායක කාර්කාදීන් මුණ ගැහෙන සදහැවත් පින්වතුන් මේ විවිධ පුද පූජාවන් සහ විවිධ පූජා පවත්වද්දී තියෙන ප්‍රශ්නකාරී தත්වයන් පහන් පත්තු කිරීමේදී වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට කරන යම් යම් පූජා විධිවලදී වෙන්න පුළුවන්. මෙන්න මේ ගැන විග්‍රහයක් කරගන්න අපි බලාපොරොත්තු වෙනකොට මම ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. අපේ මාතෘකාවත් එක්ක යම් ආරම්භයක් පැහැදිලි කිරීමක් කරගන්න අපි හඳුන්වන්නේ. ඔව් තරංග මහත්තයා ඔබ සැමට තෙරුවන් සරණයි. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. පූජා වත්පිළිවෙත් චාරිත්‍ර වාරිත්‍ර කියන මාතෘකාව ගත්තහම මේකේ පරක් තෙරක් දකින්න අමාරු විසිරී පවතින සුවිශේෂී මාතෘකාවක් ඇත්තටම. මේක ඊටාම වටිනවා යාත්‍රා තුලින් විවිධ පැතිකඩවල් ආවරණය කරමින් ජනතාව ඊටාම හොඳින් දැනුවත් කරන වැඩසටහනක් තමයි යාත්‍රා කියන්නේ. එතකොට ජනතාවගේ සිතුම් පැතුම් වලට කතා කරන ජනතාව තුල පවතින දැවෙන ඒ මොහොතේ දැවෙන ප්‍රශ්න සාකච්ඡා කරමින් සමාජ සංශෝධනයක් කරන්නට තරම් යාත්‍රා ප්‍රබල රුකුලක් වුණා ඇත්තටම අතීතයට අවධානය යොමු කළාම. ඉතින් ඒ නිසා දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව මේ වැඩසටහන පවත්වා ගැනීම තුළ ජනතාවට ලැබුණු ප්‍රයෝජනය මේ මෙතකේ කියලා සීමා කරන්න බෑ. ඔවුන් තුල තිබිච්ච දැවෙන ප්‍රශ්න निराකරණය කරන්න, මිත්‍යා මත ඔවුන්ගෙන් ඉවත් කරන්න, කල යුත්ත නොකල යුත්ත පෙන්වා දෙන්න අප්‍රමාණ කැපවීමක් කරලා තියෙනවා. ඉතින් අද දවසේ බලාපොරොත්තු වෙන්නේ සිරිත් විරිත් ඒ වගේම වත් පිළිවෙත් ඇවතුම් පැවතුම් අපේ ජීවිතයට ගොඩාක් බැඳිලා තියෙනවා. දැන් භික්ෂුන් වහන්සේලාට දේශනා කරනෝනේ බුදුහාමුදුරුවෝ වත්තං නපරිපූරෙන්තෝ නසීලං පරිපූර්ණති. වත් පිළිවෙත් නැති සීලය සම්පූර්ණ එකක් නෙවෙයි කියලා. ඒ නිසා වත් පිළිවෙත් අවශ්‍යමයි සීලය ශක්තිමත් වෙන්න. ඒ වගේම
විනයගරුක ගුණගරුක ජීවිතයක් පවතින්නේ මේ වටාපිටාවේ තියෙන පුද්ගලයා වටා තියෙන වත්පිළිවෙත් එක්ක ඇත්තටම. ඒ වත්පිළිවෙත් ටික අයින් කරලා දැම්මොත් හරයට විතරක් ගියොත් මේකේ තියෙන සංස්කෘතිකමය අගය නැති වෙලා යනවා. ඒ නිසා වත්පිළිවෙත් හැම කටයුත්තකදීම අත්‍යවශ්‍යයි. දානයක් ගත්තත්, පිරිතක් ගත්තත්, මරණයට සම්බන්ධව ගත්තත්, මගුල් තුලාවක් ගත්තත්, එහෙම නැත්නම් ගේක මුල්ගල් තැබීම ගත්තත්, ගේ පදිංචි වීම ගත්තත්, දරුවෙකුට ඉඳුල් කටගාම ගත්තත්, දරුවෙකුට අකුරු කරවීම ගත්තත්, දරුවෙක් වැඩිවියට පැමිණීම ගත්තත්, ගැහැණු දරුවෙක් පාසලට පිටක් කිරීම ගත්තත්, මේ කී නොකී ජීවිතයේ උපතටත් පෙර සිට, ඒ කියන්නේ මව් කුසේ දරුවා ඉන්න වෙලාවේ ඉඳලා දරුවෙකුගේ ක්‍රමයෙන් වර්ධනය වෙලා වැඩිහිටියෙක් වෙලා වයෝවෘද්ධ වෙලා මරණයනුත් අවසන් නොවන චාරිත්‍ර සමුදායක් තමයි ඇත්තටම අපි වටා තියෙන්නේ. තරංග මහත්මයා මේ චාරිත්‍ර වාරිත්‍ර කියන ඒවා, ඇවතුම් පැවතුම් කියන ඒවා සිංහලයාට බෞද්ධයාට පමණක් ආවේනික වෙච්ච දෙයක් නෙවෙයි. මේක සමස්ත ලෝකයේම පවතින අපේ ආදිවාසීන් මොනතරම් සිරිත් පිරිත් තියනවද ඒ අය ළඟ. ඒ නිසා මුළු ලෝකයේම ඉන්න ආදිවාසීන්ගේ ගල් යුගයේ පටන්ම මේ චාරිත්‍ර වාරිත්‍ර කියන එක, එහෙම නැත්නම් වත්පිළිවෙත් කියන එක අඛණ්ඩව පැවතාවා. ඒවා යම් යම් වරින් වර සංශෝධනය වෙමින්, සමහර ඒවා වර්ධනය වෙමින්, සමහර ඒවා ඉවත් වෙමින්, ඒ කාලානුරූපව, දේශානුකූලව, ඒ ස්වභාවයට අනුව පුද්ගලයාගේ සිතුම් පැතුම් ආකල්ප සංකල්ප වලට අනුව හැඩගැහෙමින් ඉදිරියට යන ස්වභාවයක් තමයි මේ චාරිත්‍ර වාරිත්‍ර වල අපට දකින්න තියෙන්නේ. මේවා නිවැරදිව, මේවා ප්‍රයෝජනවත්ව සිද්ධ කරගත යුතුයි. ඒ නිසා අපි පටන් ගමු උපතට පෙර මරණයෙන්. මොකද මේ උපන් සියලු සත්වයෝම මරණයටපත් වෙනවා. වැඩිම චාරිත්‍ර තියෙන්නේ මරණය සම්බන්ධයෙන්. ලංකාව ගත්තොත් ආදිවාසී ජනතාවගේ ඉඳලා ಜಾති ආගම් කුලමල ભેදයකින් තොරව සියලු දෙනා තුලම මේ සිරිත් පිරිත් ක්‍රියාත්මක වෙනවා. මේවා පලාතෙන් පලාතට වෙනස්. ඒ වගේම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. කුලයෙන් කුලයට වෙනස්. ජාතියෙන් ජාතියට වෙනස්. ආගමෙන් ආගමට වෙනස්. මේ හැම එකක්ම වෙනසකට භාජනය වෙලා තියෙනවා. මේ අතර අපි දන්නවා ලංකාවේ ගත්තොත් වැඩිම අවමගුල් චාරිත්‍ර සිද්ධ කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ. ඒ නිසා සමස්ත ලංකාවම ගත්තොත් වැඩිම ආගමික චාරිත්‍ර තියෙන දිස්ත්‍රික්කයක් තමයි ගම්පහ දිස්ත්‍රික්කය. නමුත් අපි බැලුවාම දැන් තිස්ස මහාරාම, කතරගම, දකුණු පළාත ගත්තොත් වෙනම ක්‍රමවේදයක් යන්නේ. ඊළඟට කොළඹට තදාසන්න ප්‍රදේශ ගත්තොත් වෙනම ක්‍රමවේදයක්. ගම්පහට ගත්තොත් වෙනම ක්‍රමවේදයක්. ඊළඟට නුවර ප්‍රදේශයට ගත්තොත් වෙනමයි. ඊළඟට අනුරාධපුර ප්‍රදේශයට ගියොත් වෙනමයි. අපි ඇත්ත වශයෙන්ම ඒ පළාත්වල ඒ පරපුරෙන් පරපුරට ආවේනික වෙච්ච ස්වභාවයන් අපට රාශියක්ම දකින්න පුළුවන්. අපි කතා බහ කරමු පැහැදිලි. වහන්සේ තාමත් හොඳ ආරම්භයක් අපිට ලබා දෙනවා දවසේ වැඩසටහන තුළ. මේ කතා බහ විවිධ පැතිකඩයන් වලට ඇත්තටම විසිරලා යනවා. ඔබටත් තේරෙනවා ඇති වැඩසටහනට සවන් දෙනකොට, බලාගෙන ඉන්නකොට, නරඹනකොට අද මාතෘකාව අපේ හාමුදුරුවෝ දේශනා කළා වගේම බොහොම විසිරුණු මාතෘකාවක්. ඒක නිසා මේක එක වැඩසටහනකින් නිමා කරන්න බැරි තරම් බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. ඒක නිසා අපේ හාමුදුරුවෝ උපදින්නටත් පෙර
අපි කතා කරන්න ඕන මරණය ගැන. ඒ නිසා ඒ පැත්තෙන් හුඟක් දේවල් උන්වහන්සේ දේශනා කරා. අපි තව ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩ ඉන්න මොහොතක තවත් පැතිකඩයන් කිහිපයක් එක්ක මේ වැඩසටහන අද විවිධාකාරයේ වටපිටාවන් වලට යන්න පුළුවන්කමක් ලැබෙයි කියලා අපිට හිතෙනවා. ඒක නිසා මම තමයි ගෞරවපූර්වක නමස්කාර පූර්වක වහන්සේට ආරාධනා කරන අවසරය අපේ ධම්මදිව මහඳුරනේ. වහන්සේටත් යම් ආරම්භයක් ලබා ගන්න පුළුවන් අපේ වැඩසටහන වෙනුවෙන්. වැඩම කොට වදාළ සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. අපේ නායක හාමුදුරුවනේ, පින්වත් තරංග මහත්මයා, මාතෘකාව සාකච්ඡා කරන්න භාජනය කරන්නේ වත්පිළිවෙත් ගැන, සිරිත් විරිත් ගැන, අපට ආවේනික රටාවන් පිළිබඳව. අපේ හාමුදුරුවෝ අමුතුම පැතිකඩකින් පටන් අරගෙන ලස්සන්ට මේක අරගෙන ආවා. මරණීය කියන කාරණාවත් කතා වුණා. එතකොට මොහොතක් නවතින්න, මොහොතක් සිතන්න ඕන කාරණාවක්. කතා කරන්නේ වත්පිළිවෙත් ගැන, කල යුතු දේ පිළිබඳව. අපේ බොහෝ මිනිසුන් වත්පිළිවෙත් වලට, කල යුතු බොහෝ දේවලට නොකල යුත්ත ඈඳාගෙන යනවා. එතකොට නොකල යුත්ත කල යුත්ත විදිහටත් හරි ලස්සට කරගෙන යනවා. එතකොට අපි මේ හැම දෙයකින්ම අපේ නායක හාමුදුරුවෝ මතක් කරපු විදිහට භික්ෂුන් වහන්සේලාට තිබෙනවා වතක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඒ වත සිද්ධ කරන්නටම ඕන. ඒ සිද්ධ කරනකොට භික්ෂුන් වහන්සේගේ භික්ෂු ජීවිතය හරි සුන්දරයි, හරි ලස්සනයි. එකම විදිහකට නොව එක එක පැතිකඩවල් වලින් අපට අපේ තරංග මහත්මයා සංඝාවාසය අරගත්තත්, එහෙමත් නැත්නම් විහාර මන්දිරය අරගත්තත්, එහෙමත් නැත්නම් බෝමලු අරගත්තත්, එක එක පැතිකඩවලට මගේ බුදුරජාණන් වහන්සේ වත දේශනා කරලා තිබුණා. එතකොට මේ හැම එකකින්ම වෙන්නට ඕන බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් ඇති වෙන්නට ඕන. ඒ කරන වත තුලින් දෙසූ ධර්මයේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් ඇති වෙන්නට ඕන. මහා සංඝරත්නය කෙරෙහිත් අප්‍රමාණ ගෞරවයක් ඇති වෙන්නට ඕන. මෙන්න මේ කියන කාරණාවන් එකතු වුණ තැන හරියට නිකන් සුවඳ පැතිරෙන ලස්සන මලක් වගේ. මොකද අපි අපේ ජීවිතේ ලස්සන කරගත්තා මේ වත සිද්ධ කරලා. අපිට මානසික වශයෙන් ලොකු සුවයක් දැනුණා. පන්සලේ බෝමලුවට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පිට දුන්න බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේ වැඩ සිටින උඩමළුව අතු ගන්නකොට, අමදිනකොට අපිට පුදුමාකාර සැනසීමක්, නිදහසක් දැනුණා. එතකොට අපිට සිහි වෙන්නටම ඕන, එතකොට පඳුරු ගැට ගන්න එකම නෙවෙයි, ඩිවැල් එල්ලන එකම නෙවෙයි. ඒ කියන කාරණය මම දැඩිවෙම ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. හැබැයි යම් තාක් මට්ටමට විරුද්ධයි. අපි එයමද කළ යුත්තේ, අපි ඒකමද කරන්නට ඕන. එතකොට අපිට බෝධිය ළඟට ගිහිල්ලා එක එක දේවල් නොයෙක් විදිහට ඉල්ලමින් බෝධියේ පැන් වඩන එකමද කරන්න ඕන. ඒක නෙමෙයි වෙන්න ඕන. කරන්නට ඕන තරංග මහත්මයා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගුණයන් හිතෙහි දරාගෙන ඒ මොහොත බුදු කුටියක් කරගෙන Tamanගේ සිත බෝමැලු ඇමදුවා නම් හරි වටිනවනේ. ඒකනේ වෙන්න ඕන. එතකොට ආගමකින් කරන දේම අපිත් කරන්නටම ඕනද? අපිත් වෙනම පැත්තකට අරගෙන යන්නම ඕනද? නෑනේ. අපිට මේ දර්ශනයේ තියෙන, යෝධ දර්ශනයේ තියෙන මහා වැදගත්කම කියලා දෙන්න පුළුවන් නම් එතන හරි වැදගත්. ඒ විතරකුත් නෙමෙයි, ඇති කර ගන්න ඕන වත සිද්ධ කරනකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳ ගෞරවය ඇති වෙනවා, සැකදුරු වෙනවා. බුද්ධේන කංකති, බුදුහාමුදුරුව පිළිබඳ සැකදුරු වෙනවා.
ගෞරවයක් ඇති වෙනවා. ශ්‍රද්ධාවක් උපදිනවා. ඒ විතරක් නෙවෙයි ධම්මේන සංඝේන කංකති ධර්ම රත්නයේ පිළිබඳව සංඝ රත්නයේ පිළිබඳව යම් තාක් දුරට සැකයක් තියෙනවා නම් ඒ සැකෙත් දුරු වෙනවා. වත සිද්ධ කරනකොට ගෞරවයෙන් යුක්තව සිද්ධ කරන්නට ඕන. එතකොට මෙන්න මේ කියන කාරණාවන් නැති වෙනකොට අපේ ජීවිතයේ එක එක පැති වලින් අපිට පීඩ නැති වෙන්න පුළුවන්. අපිට අමදෙලා බුදුරජාන් වහන්සේගේ වත කරලා උන්වහන්සේට පෑන් පිළිගන්වලා මල් පහන් පූජා කරලා අපි ලොකු මානසික සුවයක් ලබනවනේ. මේ කියන කාරණාවන් නැති වේවි. ඒවා අතහරිනකොට ඒවා විනාශ කරගෙන යනකොට නැති වේවි. තිසරණයේ paludu වෙන හැම තැනකදීම ශ්‍රද්ධාව අඩපණ වෙනවා අපේ මහත්තයා. ඊටමත් වටින පැතිකඩක් ඔබ වහන්සේත් අපිට විවර කරලා දෙනවා වැඩසටහන ආරම්භයේදීම. උන්වහන්සේ දේශනා කළා වගේම බුදු පියාණන් වහන්සේ සියල්ල අතහැරලා උතුම් බුද්ධත්වය ලබාගත් උතුම් බෝමැඩ ළඟට ගිහිල්ලා අපි නොඑක් දේවල් ඉල්ලන එක තමයි කරන්නේ. මේකේ මොකක්ද තියෙන නිවැරදි ක්‍රමවේදය තවදුරටත් අපිට සාකච්ඡා කරන්න පැහැදිලි කරගන්න හුඟක් කරුණු කාරණා තියෙනවා. අපි මේ වැඩසටහනට බොහොම ගෞරවයෙන් යුතුව අද දවසේ ආරාධනා ලබා දුන්න ප්‍රථම වතාවට අපේ යාත්‍රා වැඩසටහනට වැඩම කළ අවිස්සාවේල පුවක්පිටිය ශ්‍රී පූර්ණාරාම පුරාණ විහාරවාසී බණ්ඩාරවැල සාරද අපේ හඳුනන වහන්සේ වහන්සේට බොහොම ගෞරවයෙන් මම ආරාධනා කරන්නේ. වහන්සේටත් ඇති අපේ වැඩසටහනට යම් ආරම්භයක් ලබා ගන්න තව පැතිකඩක්. ඒ සඳහා වහන්සේට මේ ගෞරවනීය ආරාධනාව. තෙරුවන් සරණයි. ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේලා, පඬිත හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි. ගයන් මහත්මයා, මේ කතාවත මේ යාත්‍රා වැඩසටහනේ දවසේ තෝරාගත්ත මේ වැදගත් මාතෘකාවට මූලික ආරම්භය අපේ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ ඇතුලේ පඬිත හාමුදුරන් වහන්සේ මනාකොට ඉදිරිපත් කරන්නට යෙදුනා. අපි වතාවත් පූජාවන් මේ සියල්ලම සිද්ධ කරන්නේ බෞද්ධයෝ විදිහට අපේ තථාගත බුදු පියාණන් වහන්සේ මුල් කොටගෙන. මෙතන සිහිපත් කරන්නට අවශ්‍ය කරන කාරණාවක් තියෙනවා. ඒ තමයි අපි කොයි ආකාරයේ මේ කටයුතු සිද්ධ කරත් මා දකින විදිහට අපේ ගෞරවනීය ආනන්ද හාමුදුරුවෝ අග්‍ර උපස්ථායක තෙරුන් වහන්සේ. උන්වහන්සේ පරයා යන්නට අපිට කිසිම කෙනෙකුට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද උන්වහන්සේ තමයි ජීවමාන බුදුහාමුදුරන් වහන්සේගේ සියලු කටයුතු සොයා බලමින් උපස්ථාන කරමින් උන්වහන්සේට ගෞරවයක්, උන්වහන්සේට ශක්තියක් වන්ටි දුන්නේ. ඒකට වර්තමානයේ අපි මේ ජීවත් වන්නා වූ ලෝකයේ සිද්ධ කරන පුද පූජා, සිරිත් විරිත් ආදිය සියල්ලම බෞද්ධයන් විදිහට උතුම් බුදු පියාණන් වහන්සේ මුල් කරගෙන කරන සියලුම පුද පූජාවන් අපිට දායාද වුණේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් එක්ක. ඉතින් අපි අක්මුල් හොයාගෙන යන්න යෙදුනොත් බෞද්ධයෝ විදිහට ලංකාවට බුදුදහමත් එක්ක තමයි මේ සියල්ලම දායාද වුණේ. මේ වන්දනාවන්, පුද පූජාවන්, සිරිත් විරිත් සියල්ලම. එතකොට එදා මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් එක්ක ඇතිවිච්ච මේ වතාවත්වල, වන්දනාමානවල, පුද පූජාවන්හි අද වෙද්දී බොහෝමයක් කරුණු කාරණා, වැදගත් කරුණු කාරණා බොහෝමයක් තැන්වල අඩුවිච්ච අවස්ථාවන් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, බොහෝමයක් ලාභ අපේක්ෂාවෙන් එකතු වෙච්ච අවස්ථාවනුත් තියෙනවා. ඉතින් අපි දන්නවා යම් කාරණාවක් විකාශනයේ වෙද්දී අපිට මේ වෙලාවේ යම් ග්‍රන්ථයක නම කියන්න බැරි වුණත් ඒ ග්‍රන්ථය උනත් විකාශනයේ වෙද්දී යම් කරුණු කාරණා යම් පාක්ෂිකව පාර්ශව වශයෙන් එකතු වෙලා තියෙනවා, අඩු වෙලා තියෙනවා. ඒ වගේ තමයි මේ වන්දනා කටයුතු, පුද පූජා කටයුතු, සිරිත් විරිත් කටයුතු වලදී ඒ යුගයන් වල, ඒ කාලවල ඒ මතයන් අනුව යම් කරුණු කාරණා එකතු වෙච්ච බව අපිට දකින්න ලැබෙනවා. අපේ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ සිහිපත් කළා පරිදි යම් චාරිත්‍ර, එහෙම නැත්නම් මේ පුද පූජාවන් අපිට ප්‍රාදේශීය වශයෙන් වෙනස්කම් දකින්න පුළුවන්. ඒ වගේම පළාත් වශයෙන් අපිට වෙනස්කම් දකින්නට පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපි තථාගත බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේ මූලික කරගෙන සිද්ධ කරන මේ පුද පූජා කටයුතු
අපි අර්ථවත්ව හරියාකාරව සිද්ධ කරන්නේ කොහොමද? ඒ තුලින් ශ්‍රද්ධාවක් වගේම කුසලයක් අත්පත් කරගන්නේ කොහොමද කියන එක ගැන සමාජගත කරන්නට මේ අරමුණ සමාජගත කරන්නට මේ අද වැඩසටහන තුලින් බලාපොරොත්තු වන්නට යෙදෙන්නේ. ඉතින් අපි බෞද්ධයන්ගේ ජීවිතයේ උපතේ ඉඳන් විපත දක්වාම සිද්ධ වන කටයුතු රාශියක් තියෙනවා. ඒක මෙච්චරයි මෙහෙමයි මෙපමණයි කියලා කියන්න බෑ. අපිට පැහැදිලි කරොත් කාරණාවන් කිහිපයක් පිරිත් දේශනාව, ඒ වගේම බෝධි පූජා, බුද්ධ පූජා, දාන පින්කම්, බණ පින්කම්, අවමගුල් චාරිත්‍ර මේ ආදී විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ওই දේවලුත් එක්කම එකතු වෙච්ච දේවල් තියෙනවා. අපි දන්නවා බෝධි වන්දනාව, ධාතුන් වහන්සේලා වන්දනාව, දාගැබ් වන්දනාව. ඒකට මේ දේවල් උනත් මම මුලින් සඳහන් කරා වගේ අපි බෝධි වන්දනාව සිද්ධ කරනවා. ධාතුන් වහන්සේලා වන්දනාව, එවැගේම පාරිභෝගික වස්තුවක් විදිහට ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත්, ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත්, දාගැබ් වහන්සේ වන්දනාව මම මුලින් සඳහන් කරා වගේ විකාශනයේ වෙද්දී යම් දේවල් එකතු වෙලා තියෙනවා. මූලික වශයෙන් සිද්ධ වුණේ බුදුහාමුදුරන් වහන්සේට අප්‍රමාණ ගෞරවයක් හදබැතින් සිද්ධ කිරීම. නමුත් වර්තමානයේ වෙද්දී බොහෝ වෙලාවට ඒක යම් හොඳ කාරණාවනුත් එකතු වෙලා තියෙනවා. යම් අර්ථ රහිත, ඵල රහිත කාරණාවනුත් එකතු වෙලා සිද්ධ වෙනවා. ඉතින් මේ දේවල් බොහෝ වෙලාවට අපි කියනවානේ දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ. බොහෝ වෙලාවට පිනක් කරගන්න බොහෝ වෙලාවට උත්සාහ දැරුවට අන්තිමේ අකුසලයක් තමයි බොහෝ වෙලාවට රැස් කරගන්නේ නොදැනුවත්ව. ඒ නිසා භික්ෂුන් වහන්සේලා විදිහට ඒ වගේම ජනමාධ්‍ය ආයතනයක් විදිහට ඒ කාරණාව වැදගත් මේ වැදගත් කාරණාව ජනගත කරන්නට මේ දරණ උත්සාහයට භික්ෂුන් වහන්සේලා විදිහට අපි මේ වෙලාව තුල ඒ විදිහට පූර්විකාවක් ලබා දෙනවා. බොහොම පිං අපේ හඳුන වහන්සේලාත් ඉතාමත් හොඳ අර්ථාන්විත වූ ආරම්භයක් වහන්සේ අපිට ලබා දෙනවා. දැන් අපි විරාමයකට යන්න පෙර ආතුව මම අපේ හඳුන ළඟට එන්නේ අපේ හඳුන්නේ මේ කතා කරපු සාකච්ඡා කරපු කාරණා සියල්ලත් එක්ක අද දවසේ අපිට මේ වැඩසටහනේ වටිනාකම දැනෙනවා හොඳට. ඔබ වහන්සේට විරාමයට යන්න පෙර ආතුව අපේ හේතුතුන්ට අපිත් එක්ක රැඳලා ඉඳී මේ වටිනාකම පොඩ්ඩක් පැහැදිලි කරොත් කොහොමද අපේ හඳුන? ඔව් ඇත්තටම තරංග මහත්තයා අද දවසේ ඔබට ඔබේ ජීවිතයට සුවිශේෂී වෙනසක් ලං කරගන්න. අපි ඇත්තටම කරන දේ හරිද? වැරදිද? අර්ථවත්ද? අනර්ථවත්ද? එහෙම නැත්නම් ඒක කළ යුතු දෙයක්ද? නොකළ යුතු දෙයක්ද කියලා අද දවසේ දැනගන්න නම් මේ වැඩසටහනේ රැඳී සිටින්න ඕන මේ මොහොතේ ඉඳලා අවසාන මොහොත දක්වාම. දැන් අපි දන්නවා අපි මුලින්ම අවධානය යොමු කළොත් මරණය කියන කාරණයට. දැන් මරණයට ආසන්න වුණාම අපේ ගෙවල් වල බෞද්ධ ගෙවල් වල කරන දේ තමයි පන්සලේ වුණත් කරනවා. කෙනෙක්ගේ මරණය ලං වෙනකොට ඒ කියන්නේ හිටී ගමන් මරණයකටපත් වීම නෙවෙයි වයෝ වෘද්ධ වෙලා මරණයට ලං වෙනකොට ඔවුන්ට හුස්ම ගැනීමේ අපහසුව ඇති වෙනවා. අපහසුව ඇති වෙනකොට අනිත් දරුවෝ එකතු වෙලා ඔය මේ පන අදින ස්වභාවයේ ඉන්න කෙනාට දෙනවා මොනවා හරි පොඩි බීම જાතියක්. විශේෂයෙන් දෙන්නේ දෙලුම් වගේ જાතියක්. දෙලුම් එක්ක එකට කලවම් කරලා මීපැණි ටිකකුත් එක්ක එකට එකතු කරලා තොලේ ගන්නවා. ගෑවහම අර මේ හුස්ම ගැනීම සඳහා එතන පහසුවක් ලබා දෙනවා. ඒ වගේම නැති ශක්තියක් එතෙන්ට ක්ෂණිකව ලබා දෙනවා. ඒ නිසා ඉක්මනින් දිවට ගෑ නිමේෂයෙන් දිරවීමේ පහසුව ඇති දෙයක් තමයි දිවේ ගන්නෙ. දැන් මේක චාරිත්‍රයක් හැටියට අපේ කරගෙන යනවා. ඊළඟට මොනවා හරි බත්තර කීපයක් අතින් පොඩි කරලා දිවේ ගන්නවා. මොකද අවසානයේ ආසාව ඇති වෙන්න පුළුවන්. ආසාව තියෙනව කන්න නමුත් කා ගන්න බෑ. අපේ ජීවිතත් එහෙම තමයි. තරුණ වෙලා ඉඳලා ක්‍රමයෙන් තමයි අපි වයෝ වෘද්ධ තත්ත්වයටපත් වෙන්නේ. ඊට පස්සේ
ආසන්න මොහොතේදී දැන් ඔන්න මැරෙන්න ළඟයි කියලා දරුවෝ දන්නවනම් මැරෙන වෙලාව කියන්න බෑ නික අවිශ්වාසයට අනුමානෙට හිතලා පන්සලට දුවලා ගිහිල්ලා හාමුදුරුව කෙනෙක් එක්කරගෙන ඇවිල්ලා හාමුදුරුව කෙනෙක් හෝ දෙනමක් එක්කරගෙන ඇවිල්ලා ඉක්මනටම මේ පිරිත් ටිකක් කියනවා. නැත්තම් ආසන්න බණ ඒ කියන්නේ සිහිය හොඳින් තියෙනවා නම් මේ මරණය කියන එක කාටත් උදාවන දෙයක්. ඒ නිසා මරණාසන්න මොහොතේදී අනවශ්‍ය ආශාවන් තණ්හාවන් නැති කරගන්න නැතුව Taman අල්ලගෙන හිටි දේවල් අතහරින්න කියන මේ පණිවිඩය හාමුදුරුව මේ ජීවිතයේ තියෙන අනියත බව පෙන්වා දෙමින් කතා කරනවා. අපි අනන්තවත් අපේ මහා සංඝරත්නයේ ඒ වගේ දේවල් කළා තියෙනවා. එතකොට මෙන්න මේ විදියට අවසාන මොහොතේ අපි කියනවා ඒ සිතට චුතිසිත කියලා නේ අවසාන සිතට. චුතිසිතේ ඇති වෙනවනේ ලක්ෂණ තුනක්. කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියලා. එතකොට මෙය යහපත් තැනකට ගේන්න. හොඳ තැනකට ගේන්න, පුණ්‍යකාමී තැනකට ගේන්න අන්න ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ගෙදර අය උත්සාහ කරන්නේ ආශාවෙන් මලොත් ඒ කෙනාගේ ඊළඟ ප්‍රතිසන්දිය අයහපත් වෙනවා විතරක් නෙවෙයි. අයහපත් වෙලා പ്രേත ලෝකයක ඉපදුනොත් අනිවාර්යයෙන්ම ගෙදර අය දැඩි බියමුසු හැඟීමකටපත් වෙනවා. මෙයා මොනව කරාද දන්නේ නැහැ. ඊළඟට තාත්තා වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්, ආච්චි වෙන්න පුළුවන්, සීයා වෙන්න පුළුවන්, හත්මුතු පරම්පරාවේ කවුරු හරි වෙන්න පුළුවන්. හැබැයි සිද්ධ වෙන ස්වභාවය භයානක එකක් වෙන්න පුළුවන් പ്രേත ලෝකෙ ඉපදුනොත්. പ്രേත ලෝකේ උපදින්නේම ආශාව මුල් කරගෙන. එහෙනම් ආශාව මුල් කරගෙන නූපදින තත්වයටපත් කිරීම තමයි අවසාන චුතිසිතට හොඳ අරමුණක් දෙන්න උත්සාහ කරන්නේ. ඔබ වහන්සේත් එක්ක අපිට කතා බහ කරන්න සාකච්ඡා කරන්න තියෙන විශේෂයෙන්ම ඔබ වහන්සේ මේ මරණයෙන් පසු ජීවිත ගැන හුඟක් පරිශ්‍රණ කරන ඒ පිළිබඳව අත්දැකීම් තියෙන මීට පෙරත් වැඩසටහන් බොහොමකදී ඔබ වහන්සේ පිළිබඳව අපිට පැහැදිලි කරලා තියෙන නිසා අද දවසේ මේ පැත්තෙන් අපිට ටිකක් වැඩිපුර දේවල් පැහැදිලි කරගෙන අපි නිවැරදි තැනකට එන්න උත්සාහයක් ගන්නවා. මේ සියල්ලට පිටකට තියාගෙන මට අවසර දෙන්න හිතුතුනි කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් පස්සේ යලිත් යාත්‍රා සමගින් අපි අත්වල බඳ ගමු. ජීවිතයට වටින අපේ ජීවිත නිවැරදි මාර්ගයට ගේන්න අවශ්‍ය කරුණු කාරණා බොහොමයක් අද දවසේ අපි කතා බහ කරන්න සූදානම්. අපේ යාත්‍රා තුළින් හැමදාමත් උත්සාහ කරන්නේ සමාජයේ අවිදු අඳුර දුරු කරන්නට. ඒ වෙනුවෙන් මාධ්‍ය ජාලයක් විදියට කරන්න ඕන යුතුයකමක් විදියට එක පහනක් හරි දල්වන්න ඕන කියන කියමනත් එක්ක අපි වැඩසටහනක් පටන් ගත්තා. එය යාත්‍රා නමින් දැන් වසර ගණනාවක් ඉදිරියට යනකොට අපි මතක් කරන්න ඕන කාරණාවක් තමයි අපේ ගරු සභාපතිතුමා මේ වටිනා ගුවන් කාලය අපිට වෙන් කරලා දෙනවා සමාජයට යහපතක් කරන්නට. ප්‍රියන්ත කාර්යපෙරුම උපදේශකතුමාගේ සංකල්පයක් අදහසක් විදිහට තමයි මේ වැඩසටහන ක්‍රියාවට නැංවෙන්නේ. නිරන්තරයෙන් එතුමාගේ අධීක්ෂණයත් එක්ක මේ වැඩසටහන සමාජයට මහා මේවරක් කරමින් ඉදිරියට ගමන් කරනවා. ඒත් එක්කම සජීව වලසුර අපේ නිෂ්පාදකතුමා මේ සියලු දේවල් සංවිධානය කරමින් නිවැරදි මාතෘකාවන් එක්ක සමාජයට යහපත් දේ දෙන්නට හැමදාමත් ඔහුත් උත්සාහ කරනවා. ඒත් එක්කම අපේ සමස්ත කාර්ය මණ්ඩලයම මේ කටයුත්තේ අත්වල බැඳගෙන සමාජ මෙහෙවරක් කරන්නට උරදීලා ඉන්නවා කියන එකත් බොහොම කෘතවේදීව අපි සිහිපත් කරනවා. අපි අද දවසේ කතා බහ කරන්නේත් සමාජයේ සංශෝධනය වෙන්න ඕනේ. එහෙම නැත්නම් සමාජයට නිවැරදි පණිවිඩයක් යන්න ඕන වටිනා කරුණු කාරණා මාතෘකාවන්. අපේ කිරිබත්ගොඩ දමජද අපේ හඳුන්වන්නේ මම ඔබ වහන්සේට අවධානය යොමු කරන්නේ දැන් විශේෂයෙන්ම වැඳුම් පිදුම් කරද්දී පිළිවෙත් කරද්දී ගාථා සජ්ජායනා කරද්දී අපි කරන දේවල් නිවැරදිද එහෙම නැත්නම් අපිට යම් යම් වැරදිච්ච තැන් නිවැරදි කරගන්න ඕන තැන් තියෙනවද විවිධ උදාහරණ අවස්ථාවන් පවා ගනිමින් අපිට කතා බහ කරන්න හුඟක් දේවල් තියෙයි. විවිධ අවස්ථාවලදී ඔබ වහන්සේලා මුහුණ දුන්නු අත්දැකීම් ඇති ගිහි සමාජයත් එක්ක කටයුතු කරනකොට කොහොමද අපේ හඳුන්වන්නේ මේ වැඳුම් පිදුම් වත් පිළිවෙත් පිළිබඳව කතා බහ කරොත් ටිකක්. අපේ තරංග මහත්මයා සූත්‍රයක් මතක් වෙනවා සාමාන්‍ය ඵල සූත්‍රයේහි අට කතාව. ඒ අට කතාවේදී පැහැදිලි කරනවා ගාථා සජ්ජායනා පිළිබඳව. එතකොට අපෙන් බොහෝමයක් අය අහන ප්‍රශ්නයක් තමයි බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්නට ගාථා කියන්නටම ඕනද?
ගාථා නොකිව්වොත් ඒක මොකද හොඳ නැද්ද? මම ගාථා දන්නේ නැති නිසා බුදුන් වඳින්නේ නැහැ. ඔය වගේ එක එක පැතිවලට හවුවෙච්ච පිරිස් අපෙන් ඇවිල්ලා අහනවා. පාලි පාඨය මතක් කරනකොට චේතියංගනං අයුරං මහන්තං චේතියං පදක්කිරං කତ୍වා චතුසු ඨානේසු වන්දිතබ්බා. එතකොට මහා සෑයක් වඳිනවා නම් යම් කිසි කෙනෙක් ගිහිල්ලා ඒ අට කතාවේදී පැහැදිලි කරනවා මහා සෑය තුන් වටක් ප්‍රදක්ෂිනා කරලා ඒ සෑය වටා ගමන් කරනකොට හතර තැනක පසඟ පිහිටුවලා වඳින්න. එතකොට මෙතන කිසිම තැනක කියන්නේ නැහැ ගාථා කියන්න එපාය ගාථා කියන්නය කියලා. කියනවා නම් හොඳයි. ගාථා නොකිය බුදුරජාණන් වහන්සේව හදවතට වඩම්මවාගෙන මේ සෑයට මං වඳින්නේ මා සරණ ගිය ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේ කියන හැඟීමෙන් යුක්තව යම් කිසි කෙනෙක්ට වන්දනා කරන්න පුළුවන් නම් පසඟ පිහිටුවලා ඒක කුසලයක් නේ. ඒක පිනක් නේ. එතකොට එතනට තමයි අර ප්‍රශ්නේ අරගෙන එන්නේ. මම ගාථා දන්නේ නැහැ. ඒ නිසා මං වඳින්න යන්නේ. දැන් අපේ ගෙදරක මේ ගෙදර වැඩ ටික පටන් ගන්නකොටම අපි ළඟ සිරිතක් තිබුණා නේද? අවදි වුණ ගමන් අපේ ගමේ සිරිතක් තිබ්බ නේද? බුදුරජාණන් වහන්සේට පහන පත්තු කරලා මල් දෙක තුනක් කඩලා පැන් ඉහලා පූජා කරලා වන්දනා කරන ක්‍රමයක් තිබ්බනේ. තාත්තා යන්න කලින් දොරකඩ ළඟට ගිහිල්ලා සපත් දෙක නම් සපත් දෙක කල පැත්තකින් ගැලවුවා දාලා ගලවලා බුදුහාමුදුරන්ගේ පැත්තට වැඳලා යන්නේ. ගමන සාර්ථක වේවා කියලා. එතකොට මෙතනට හරි වැදගත් වෙනවා මෙත්තං කාය කම්මං වැදගත් වෙනවා. එතකොට මෙත්තං වචී කම්ම මෛත්‍රී සහගත වචනය මෛත්‍රී සහගත මනෝකම්ම මෙත්තං මනෝකම්ම මේ තුනම පූර්ණ කරගත්ත කෙනාට පාවිච්චි කරන කෙනාට තමන්ගේ ජීවිතේ වන්නේම යහපතක්. මොකද ඔහුගේ කටින් මුඛයෙන් පිට වෙන්නේම මෛත්‍රී සහගත වචනය. ඔහුගේ සිතුවිල්ල තුළ ගලන්නේම මෛත්‍රී සහගත සිතුවිලි. කය හසුරුවන්නේම මෛත්‍රී සහගත ක්‍රියාකාරකම් වලට. ඒකේ යහපතක් සිද්ධ වෙනවා. ඒ සුමහිරි වූ සුමට වූ අදහස් සහිතවම පිරිසුදු සිතකින් පුළුවන් නම් මගේ බුදුරජාණන් වහන්සේ අභිමුඛයට ගිහිල්ලා වඳින්න පසඟ පිහිටු වෙලා අපිට පුළුවන් නම් සාරාංශකේ කල්පලක්ෂයක් පෙරුම් දම් පුරලා දුෂ්කර ක්‍රියාවන් සිද්ධ කරලා මේ ලෝකේ මිනිසුන්ට නොතේරෙන පැත්තක් පැහැදිලි කරන්න මගේ බුදුරජාණන් වහන්සේ පුදුමාකාර වෙහෙසක් ගත්තා. උන්වහන්සේ අවබෝධ කරගෙන මිනිසුන්ට ඒක කියලා දුන්නා. සංසාර ගමනෙන් අත මිදිලා සසරෙන් අත මිදෙන මාර්ගය කියලා දුන්නා. එතනයි වැදගත්කම තියෙන්නේ. ඒ නිසා ඒ අහපු ප්‍රශ්නයක් මට මතක් වුණේ ඒ අවස්ථාවකදී ගාථා දන්නේ නැත්තම් කමක් නැහැ. දැනගන්න වටිනවා. ඒ නැතත් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා පසඟ පිහිටුවලා වඳින්න හරි වටිනවා. ඒ විතරක් නෙමේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරනකොට ඔහුට නිවැරදි අවබෝධයක් ඇති වෙනවා. එතකොට ඔය තියෙන මදමාන බොළඳ අදහස් කැඩිලා යනවා. බුදුරජාණන් වහන්සේගේ දහම අනුගමනය කරන්නාට මේ සංසාර ගමනෙන් අත මිදෙන්න පහසුයි. හැබැයි මාරයා නම් කැමති නෑ වැඩේට. ඒ නිසා පළපුරුද්ද ඇති කරගන්න හැම විටකදීම සතිමත්ව සිහියෙන් බුදුරජාණන් වහන්සේම අරමුණු කරගෙන Tamanගේ හිත, මනස, ඒ වගේම Tamanගේ කය, වචනය සියල්ලක්ම මෛත්‍රී සහගතව කටයුතු කරමින් චෛත්‍යයේ වඳින්න හෝ වේවා, බුදුරජාණන් වහන්සේ වඳින්න හෝ වේවා, බෝධීන් වහන්සේ වඳින්න හෝ වේවා ළඟට ගිහිල්ලා ඔබට ගාතාව පාඩම් නැත්තම්, ගාතාව මතක නැත්තම් බුදුරජාණන් වහන්සේව හදවතට වඩම්මවාගෙන අවදීන් වන්දනාමාන කරන්න. හැබැයි ගාතාව දැනගෙන පදෙන් පදයේ අර්ථ මෙනෙහි කරගෙන යම් කිසි කෙනෙක්ට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේගේ ගුණ සජ්ජායනා කරමින්, ධර්ම රත්නයේ ගුණ සජ්ජායනා කරමින්, සංඝ රත්නයේ ගුණ සජ්ජායනා කරමින්, පුද පූජාවන් පූජා කරමින්, අර්ථ මෙනෙහි කරමින් කරන්න පුළුවන් නම් වචනයක් පාසා
කුසල් රැස් වෙන අපේ තරංග මහත්මයා. බොහොම පිං අපේ හඳුන්නේ. අපේ බණ්ඩාරවල සාරද අපේ හඳුන්න වහන්සේ ඔබ වහන්සේට මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්නේ තරුණ ස්වාමීන් වහන්සේ නමක් විදිහට විවිධ අය විවිධ ප්‍රශ්න යොමු කරනවා ඇති ඔබ වහන්සේලාටත්. ඒ නිසා අද දවසේ දැන් මට ප්‍රශ්න අහනවා නම් එහෙම ප්‍රශ්න තියෙනවා අදහස් ගානක් අහන්න මේ සමාජයේ පැන නගින ප්‍රශ්න. නමුත් ඔබ වහන්සේලාට ඍජුවම ඉදිරිපත් කරපු ප්‍රශ්න කිහිපයක් ජීවිතයට දැනුණු ප්‍රශ්න කිහිපයක් පැහැදිලි කරගෙන ගියොත් එය වටී හුඟ දෙනෙකුට අපේ හොඳයි. ඔව් ගයන් මහත්මයා අපේ පැවිදි ජීවිතයේ පුංචි හාමුදුරුවෝ කෙනෙක් වශයෙන් පටන් ගන්න පැවිදි ජීවිතය පටන් ගන්නෙම පරත්තම් පටිපච්චත. අනුන් උදෙසාම කැප වෙන්නට. අපේ බෞද්ධ ජනතාව වෙනුවෙන් පැවිදි ජීවිතයෙන් අර්ථවත් දෙයක් සිද්ධ කරන්න. එතකොට අපි පුංචි කාලේ ඉස්සලම විසුණු වහන්සේ නමක් විදිහට ඉස්සලම අත්පොත් තියන්නේ බුද්ධ පූජා පින්කම්. බුද්ධ පූජාවෙන් පටන් ගන්න ඒ කටයුත්ත ඊට පස්සේ බෝධි පූජාවලට උරු වෙනවා. ඊට පස්සේ දාන පින්කම් වල අනුශාසනාව, ධර්මානුශාසනාව, ඊට පිරිත් දේශනාවන් වලට ඔය විදිහට අපි වික්ෂුන් වහන්සේලා පරිණත වෙද්දී ඔය විදිහට ආගමික කටයුතු වල හුරු වෙනවා. එතකොට අර අපි පුංචි කාලේ ඉඳන් අපි පැවිදි වෙච්ච දවසේ ඉඳන් අපි දැකපු දේවල් රාශියක් තියෙනවා. ඒ වගේම අපි දැකපු අහපු දේවල් රාශියක් තියෙනවා. අද වර්තමානයේ බොහෝ අය සිද්ධ කරන පින්කම් අපි පරිණත වෙද්දී තමයි තේරෙන්නේ මේ බොහෝ අය සිද්ධ කරන්නේ පින්කම් කියා බොහෝ වෙලාවට එහෙම නැත්නම් යුතුයකම් වගකීම් සිරිත් විරිත් වශයෙන් හා මේ පුද පූජාවන් විදිහට බොහෝ වෙලාවට සිද්ධ කරන්නේ අර්ථ බොහෝමයක් අර්ථ සහිතයි නමුත් අර්ථ රහිත දේවලුත් එකතු කරගෙන තමයි මේ දේ කරන්නේ. එතකොට මේ බුද්ධ පූජාව ගත්තොත් දැන් බුදුහාමුදුරන් වහන්සේට දැන් පන්සලක විහාරස්ථානයක දවසට දෙතුන් පිරිසක් දාන ගේනවා. එතකොට දෙතුන් පිරිසම බුද්ධ පූජාව තියෙනවා. එතකොට අපි ওই දෙතුන් පිරිසම බුද්ධ පූජාව අපි තියද්දී සමහරක් වෙලාවට ඉස්සල්ලා ආපු කෙනා පූජාව මුලින් තියනවා දෙවෙනියට ආපු කෙනාත් පූජාව තියෙනවා. නමුත් දෙවෙනියට ආපු කෙනාගේ සිතේ ඇති වෙනවා අපිට හැඟීම් වලින් තේරිච්ච අවස්ථාවන් තියෙනවා. අර කෙනා මට කලින් දවල් බුද්ධ පූජාව පූජා කරා. ඒතකොට මම එයාගේ පින ඉදිරියේ දෙවෙනි වුණා. එයාගේ කරපු පින්කම ඉදිරියේ දෙවෙනි වුණා කියන එක එයා දකින්නේ. නමුත් අපි දකින්නට ඕනේ, අය දකින්නට ඕනේ ඒ දේ නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ සාරා සංකේය කල්පලක්ෂයක් සංසාරේ පාරමිතාවන් පූර්ණේ කරා උන්වහන්සේ මූලික පාරමිතාව විදිහට දාන පාරමිතාව. දාන පාරමිතාව, දාන උපපාරමිතාව, දාන පරමත්ත පාරමිතාව මේ ආකාර තුන් ආකාරයට පූර්ණේ කරපු දාන පාරමිතාවේ පින කුසලයේ තමයි මේ ඉස්මතු වෙන්නේ. ඒක අපිට අස්පනා පිටම දකින්න ලැබෙනවා. අන්න ඒ දේ දැකලා සාදු සිතින් පින් අනුමෝදන් වීමයි සිද්ධ කරන්න ඕනේ. පැහැදීමයි වෙන්නට ඕනේ. නමුත් අදි සද්ධාව නැත්නම් ධර්මයේ යම් යම් කරුණු කාරණා පිළිබඳ අනවබෝධය නිසා ඒ අවස්ථාවේ බුද්ධ පූජාවක් තියලා පිනක් රැස් කරගත්තත් අර චේතනාව ඇති වුණොත් ඇතිවිච්ච අවස්ථාව අපි දැකලා තියෙනවා. ඒ නිසා ඒ සිහිපත් කරන්නේ. එතකොට ඒ අවස්ථාවේදී එයාට ඇති වෙනවා අර අකුසලයක් සිද්ධ වෙන ඇතුළේ. ඒ නිසා බුද්ධ පූජාව දැන් අපි මූලික වශයෙන් දැන් ඕනම කෙනෙක් ඕනම විහාරස්ථානයකට ඊ타ත්ම සද්ධා වෙන්නේ. අපි බුද්ධ පූජාව සකස් කරගන්න ආකාරය කියන්න ඕනේ. කියන්න ගියොත් පැය ගාණක් කියන්න පුළුවන්. මොකද ලිප පත්තු කරන වෙලේ ඉඳන් දාන ටික බෙදලා පන්සලට අරන් ගිහිල්ලා බුද්ධ පූජාව හදලා බුද්ධ පූජාව තියෙනකන් කරන රාශියක් තියෙනවා. මොකද ඉස්සර දැන් අපි ගම්බදව මේ දේවල් දකින්න අහන්න ලැබෙනවා. මොකද ඉස්සර උපාසකම් වල උපාසක පිරිස සද්ධාව ගෞරවය උපරිමයි. උන්ගේ දරුවෙක්ටවත් ඒ කියන්නේ මේ බුද්ධ පූජාව හදන අර අත ගහන්නට එහෙම නැත්නම් ඒ තුලින් ගන්නවත් දෙන්නේ. ඒ තරම් සද්ධාවකින් ගෞරවකින් බුද්ධ පූජාව සකස් කරනවා. සමහරක් උපාසකම් වල උපාසක පිරිස ලුණු ඇඹුල්වත් බලන්නේ නැහැ. ඒ තරම් මොකද මේක ඉඳුල් කරන්න බෑ. මේක බුදුහාමුදුරන්ට මේකේ අග්‍ර කොටස කියලා ඒ විදිහට සද්ධාව ගෞරවය උපරිමෙන් තියාගෙන විහාරස්ථානට දාන්න අරගෙන ඇවිල්ලා ඒ අග්‍ර කොටස රණින් කළ රිදීන් කළ මැටියෙන් කළ වාජනයක කුමක් හෝ වාජනයක සකස් කළ බුදුහාමුදුරන්ට පූජා කරනවා. බුදුහාමුදුරන්ට පූජා කරනකොට අපි ඒ වෙලාවේ බුදුහාමුදුරන්ට සම්බුද්ධ පූජාව දහවල හරි උදෑසන හරි සම්බුද්ධ පූජාව තමයි මම මේ පූජා කරන්නේ.
එතකොට බුදුහාමුදුරන්ට මේ පූජාව මේ වෙලාවේ ලැබෙනකොට අපි දන්නවනේ ලංකාවේ කොච්චරනම් පන්සල් තියෙනවද? කොච්චරනම් විහෙර විහාර තියෙනවද? එතකොට මේ සෑම එකම සෑම ස්ථානයකම සෑම පූජනීය වන්දනීය ස්ථානයකම තුන් බෝධි නැති ස්ථානයකම බුද්ධ පූජාව පූජා කරනවා. ඒක සිංහල බෞද්ධයා එදා ඉඳන් ඉගෙනගෙන ආපු සිද්ධ කරන කටයුත්ත. ඒක අපි පසසන්නට ඕනේ. අපි දන්න සමහරක් මන්සන්දිවල තිබෙන බුදු පිළිමයන් උදෙසා සද්ධාවෙන් ගෞරවයෙන් පූජා කරන පින්වතුන් අපි දැකලා තියෙනවා. ඒ විදිහට බුදුහාමුදුරන්ට මේ විදිහට දවසක් ගත්තොත් අපි දවසක බුද්ධ පූජාවන් ටික එක්කව කරොත් අපිට පුළුවන් විශාල ප්‍රමාණයක් එකතු කරගන්න. දැන් මේක කියද්දි කෙනෙකුට අනේ මෙහෙමත් අපරාධයක් නේ කියලා කියන්න හිතෙන්න පුළුවන්. ඒක සත්‍යයේ ස්වභාවය, මනුස්සයාගේ ස්වභාවය. නමුත් අපි එතන අර එක්කව කරගන්න ගොඩාක් ප්‍රමාණය නෙවෙයි දකින්නට ඕන. බුදුහාමුදුරෝ අපි දන්නවා ජීවමාන නැහැ. උන්වහන්සේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2000 ගණනක් දැන් ගත වෙලා ගිහිල්ලා. තව 2000 ගණනාවක් ගත වෙන්න තියෙනවා. 5000ක් බුද්ධ කාලේ හරි අතරමැද තමයි අපි මේ ඉන්නේ. එතකොට බුදුහාමුදුරන්ට මේ ආදී බුද්ධ පූජාව ලැබෙන්න හේතුව කුමක්ද? බුදුහාමුදුර සංසාරේ පූර්ණ කරපු දාන පාරමිතාවේ බලය. විස්තර කරන මේ බුද්ධ පූජාවේ බෝසතුන්ගේ දාහනේ පිළිබඳව සෝසාගරේ ජල රුධිරං අදාසී මේරුප්පමාන මදිකංජ සමෝලි සීසම් භූමින් පරං සමදාසි දානං කේතාරකාදි කතරන් අයනං අදාසී. මහා සාගරේ අපි දන්න පෘථිවි තලයෙන් 72.5 පමණ ලවණ ජලය තියෙනවා. ඔය මහා සාගරේ ජලය පරදවා බුදුහාමුදුරෝ සංසාර ගමන තුල ලේ ධාතුව දන් දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි යොදුන් 2,67,000 පමණ ඝනකඩ මහා බොල් පොළොවේ පස් ප්‍රමාණය කොච්චරද? ඒ පස් ප්‍රමාණයටත් වඩා උන්වහන්සේ ඇඟමස් දන් දීලා තියෙනවා. අපි දන්න මහා මේරු පර්වතය ධර්මයේ උගන්වන මහා මේරු පර්වතය කියන පර්වතයේ පරයා යන්නට රජකම් දරන්නට යෙදුණු ඔටුනු පළඳින්ට යෙදුණු හිස් දන් දීලා තියෙනවා. ඒ විතරක් නේ රෑ අහසක් ගත්තොත් කොච්චරනම් තරුතාරකා තියෙනවද? ওই තරුතාරකා ගණන පරදවා උන්වහන්සේ සංසාර ගමන තුල ඇස් දන් දීලා තියෙනවා. ඇස් ඉස්මස් ලේ ධාතුව දන් දීලා උන්වහන්සේ පූර්ණේ කරපු දාන පාරමිතා, දාන උපපාරමිතාව, දාන පරමත්ත පාරමිතාවේ පින කුසලයේ බලය ආනිසංසය තමයි අද අපිට ඇස්පනා අපිට මේ දකින්න ලැබෙන්නේ. ওই කතාව ඔය එතනින් මම නවත්තලා මම පුංචි කාරණාවක සිහිපත් කරන ඒ තමයි අපි බුද්ධ පූජාව දන්න අපි ලංකාවේ එක්තරා දවසක එක්තරා දහවල් හරි උදෑසනේ බුද්ධ පූජාවන් සියල්ලම එකතු කරොත් මෙච්චරක් එකතු කරගන්න පුළුවන් කියන මම කියවනේ. ඔය කතාව ওই විදිහටම තියෙද්දි තවත් එක්තරා රටකින් පැත්තකින් අපිට අහෙන්න දකින්න ලැබෙනවා කන්න දෙයක් නැතුව. අඩුම ගානේ කුසට වතුර දැන් කුස පුරව ගන්න ආහාර ටිකක් නැත්නම් වතුර ටිකක් තිබ්බම කුස පිරෙනවා කියනවනේ. නමුත් කුසට වතුර ටිකක්වත් නැතුව සමහර රටවල මිනිස්සු මව්වරුන්ගේ කිරිසිරා වේල්ලා ගිහිල්ලා දරුවන්ට කන්න දෙයක් නැතුව මෑතක අපි සමාජ මාධ්‍ය ආදී මාධ්‍ය තුලින් දකින්න ලැබුණා. සමහරක් රටවල මිනිස්සු ආහාරයට ගන්න මැටි වලින් සකස් කරගත්ත රොටි. එතකොට ඒ අයට ඒ වගේම සමහර රටවල මිනිස්සු කාන්තාර වැනි රටවල් තියෙන මිනිස්සු වතුරට පොඩක් නැති නිසා සතෙකු මුත්‍රා කරනකම් බලාගෙන දිය පිපාසාව සංසිඳවන්න. එතකොට ඒ අයට එහෙම වෙන්නට එහෙම ඒ ධර්මතාවයේ විදිහට ලැබෙන්නටත් අපේ බුදු පියාණන් වහන්සේ දැන් බණ කියන භික්ෂුන් වහන්සේ නමක් විදිහට මම දැකලත් නැහැ බුදුහාමුදුරුවෝ. වගේ ඔබතුමා දැකලත් නැහැ. අපි කවුරුවත් බුදුහාමුදුරුවෝ දැකලා නැහැ. එහෙමනම් නවරහාදී බුදු ගුණ ධර්මයන් සිහිපත් කරගෙන බුදුහාමුදුරුවන්ටයි මේ පූජාවන් කියලා පූජාවල් ලැබෙන්නට යෙදෙන්නේ උන්වහන්සේගේ ගුණය නිසා. එතකොට අපි බුද්ධ පූජාවාදී පූජා ධර්මයන් සිද්ධ කරද්දී මේ ගැන වැටහීමක් මම මේ මෙච්චර දීර්ඝව විස්තර කරන්න තියදුනේ අපේ අය බොහෝ වැඩිපුරම සිද්ධ කරන්නේ දානමාන පින්කම් සිද්ධ කරන කෙනෙක්. දානමාන අතර ඉහළම තැන සිද්ධ කරනවා මේ බුද්ධ පූජාව. ඔතනදී යම් දෙයක් වරද්දා ගන්න නිසා තමයි ඔක මම සිහිපත් කරේ දීර්ඝව. මොකද පන්සලක විහාර මන්දිරේ බුද්ධ පූජාවන් එකක් නෙවෙයි 10ක් තිබුණත් ඒ පූජා වෙන්නේ බුදුහාමුදුරුවන්ගේ ගුණයට. නමුත් අපි අර එතනදී අර අනිත් කෙනා මට කලින් ඉස්සර වුණා, ඒ කෙනා මට කලින් බුද්ධ පූජාව තිබ්බා. ওই විදිහේ පටු අදහස් මත අපි නොදැනුවත්වම ඒ තුල අකුසලයක් සිද්ධ කරගන්නවා. ඉතින් මේ වගේ අවස්ථාවන් අපි අහන්න දකින්න ලැබිලා තියෙන නිසා තමයි මම ඒ කාරණාව මේ වෙලාවේ පොඩ්ඩක් දීර්ඝව විස්තර කරන්න තියෙන්නේ. ඔබ වහන්සේ කාරණාව පැහැදිලි කරපු එක හොඳයි. ඒත් එක්කම
මම අපේ නායක ස්වාමීන් වහන්සේ කවට එනවා විශේෂයෙන් දැන් මේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනම දේශනා කරපු කාරණා කිහිපයකුත් එක්ක අපේ හඳුන්නේ යම් පැහැදිලි කරගෙන. දැන් අර බුදුරජාණන් වහන්සේට මුලින්ම පූජාව පැවැත්වුවේ කවුද කියන ප්‍රශ්නේ වගේ දේවල් කොයිතරම්ද කියන එක ඒකේ ආනිසංස කොහොමද නැත්නම් ඒ වගේ බොළඳ විදිහට හිතන්න එපා කියන උන්වහන්සේ පැහැදිලි කරලා දුන්නා. දැන් සමහර තැන්වලදී අපි දකිනවා සමාජ මාධ්‍ය තුල එහෙමත් දහස් සංඛ්‍යාත පූජාවන් එකම වෙලාවෙදී චෛත්‍යරාජන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කියලා පූජා පවත්වනවා. ඒක සමහර විට අතිවිශාල කිරියාහාර පූජාවක් වෙන්න පුළුවන්. එවැනි දේවල් ඒ තරම්ම සුදුසුද එහෙම නැත්නම් ඒ පිළිබඳව යම් මතිමතාන්තර සමාජය තුළ තියෙනවා. අනිත් කාරණාව තමයි අර ලුණු ටිකක්වත් බලන්නේ නැතුව උපවාසකම්මලා දානි සදාගෙන එනවා කියන එක. දානේ වළඳනකොට ප්‍රශ්නයක් තියනවාද? ඒකට මොකද්ද තියෙන විසඳුම කියන එක පොඩ්ඩක් පස්සේ ගත්තොත් හරි වටේ අපේ හඳුන. ඔව්. දැන් බුද්ධ පූජාව පිළිගැන්වීම අපේ හාමුදුරුවෝ මතක් කළා වගේ බුද්ධ පූජාවේ ප්‍රමාණය තරම අපි කිසි විටකත් නොසිතිය යුතුයි. අපි පූජා කරන්නේ බත් මිටක්ද ඒ බත් මිට මහා බත් පාත්‍රයක් පූජා කරනවා වගේ තමයි අපි හිතන්න ඕන. දැන් අපි රුවන්වැලි සෑය ළඟට ගියාට පස්සේ අපි ලක්ෂයක් ගියොත් ලක්ෂ දෙනාම බුද්ධ පූජා පූජා කරනවා. පූජා කරන්නේ එක එක වෙලාවල් වලට. වෙලාව බුදුහාමුදුරුවෝ මේ එක එක වෙලාවල් වලට පූජා කරන පූජාව වළඳනවද? මේක මෙහෙම පූජා කරාට පස්සේ අපට පිනක් නැද්ද? උදේම පහ මාරට පූජා කරන පූජාව අපි 6 මාරට පූජා කරාම ඒක අපට අවඩක්ද? නැහැ. අපි පූජා කරන්නේ බුදු ගුණයටයි. එහෙනම් බුදු ගුණයට පූජා කරන පූජාවේ වෙලාව අපි හිතන්න ඕන නෑ. ඒ කියන්නේ 12ට පෙර නම් නැත්නම් 11ට පෙර නම් අපි පූජාව සිද්ධ කරන්නේ. උදේ දාණය ගෙනහිල්ලා අපි 10ට පූජා කරන්න පෙළඹෙන්නේ නෑනේ. දවල් දාණය ගෙනහිල්ලා අපි 10ට නැත්නම් 10 මාරට නැත්නම් 11ට නැත්නම් 11 මාරට පූජා කරනවා. එතකොට අපි 50ක් නැත්නම් 100ක් නැත්නම් ලක්ෂයක් පූජා කළත් අපේ පූජාව ගැන විතරක් හිතලා අපි පූජා කරනවා මිසක් අනිත් අයගේ පූජාවල් වලට අපි ආශා ඇති කරගන්න ඕන නැහැ. දැන් අපි හඳුනන සමහර අවස්ථාවලදී අර සංවිධානාත්මකව කරන පින්කම් තියෙනවනේ. ඒ වෙලාවේදී පාත්‍රා 10000ක් පූජා කරනවා චෛත්‍යරාජන් වහන්සේට. ඔව්. කියලා එක ආහාර වේලක් පූජා කරනවා. ඒක එතකොට එක පිරිසක් එකතු වෙලානේ කරන්නේ. එවැනි අවස්ථාවල් වල තමයි ලොකු විවේචනයක් තියෙන්නේ. ඇත්තටම විවේචනය කරන්නේ කවුද? මේ ආගමත් දහමක් හරියට දන්නේ නැති අය. නේ? දැන් මොකද බුදුරජාණන් වහන්සේ නම් අපේ ඉන්න උත්තරීතරම උතුමන් වහන්සේ උන්වහන්සේ වෙනුවෙන් ලංකාවේ දලදා හාමුදුරුව වෙනුවෙන් ලංකාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් මුළු ලංකාවම රජවරු පූජා කළා. එහෙම පූජාවන් සිද්ධ කරන මේ ගහක හැදෙන වැලක හැදෙන ගෙඩියක් ගෙඩි 500ක් ගෙඩි 1000ක් පූජා කරාම බුදුහාමුදුරන්ට ඒත් අපිට හිතට මදි වෙන්න ඕන. මොකද අපි ඒක පූජා කළත් නොකළත් ඒ වෙලාව පැන්නොත් ඒ ආහාරය අනිවාර්යයෙන්ම නරක වෙනවා. අපි පූජා කළත් ඒක නරක වෙනවා නොකළත් නරක වෙනවා. නේ? මොකද ඒක ගහේ තියෙනකොට දැන් අපිට ඕක තරංග මහත්තයා මේ වෙලා තියෙන්නේ මේ අපි මේ පේන්න පූජා කරන මුල් පූජාවනේ ඒ යන්නේ. දැන් බලන්න අපි gedara අපි කෑම කාලා ඉතුරු කරලා ඩස්බින් එකට කොච්චර කෑම දානවද? දැන් ඕක කාටවත් පේන්නේ නැහනේ. දැන් ඕක ගැන විවේචන නැහැ. දැන් හොටෙල් එකක කෑම ඉතුරුව බැලුවොත් එහෙම ලොරි කීයක් හැන්දෑවට අයින් කරනවද? දැන් ඒක කාටවත් පේන්නේ නැහනේ. බුදුහාමුදුරුවන්ට මේ මුල් ආසනෙම පූජා කරන එක තමයි පේන්නේ. ඒක පාපය. ඒකයි එතන කියන්න තියෙන්නේ. ඒක නෙවෙයි තරංග මහත්තයා මෙතන අපි අහන්න ඕන කරුණක් තියෙනවා. පූජාව පූජා කරන එක අපේ ශ්‍රද්ධාවනව පූජා වෙනවා. පූජා කළාට පස්සේ පූජාවට මොකද කරන්නේ? අන්න ඒක තමයි මිනිස්සුන්ට තියෙන ගැටලුව. ඒක හිඟන මිනිස්සෙකුට දුන්නම වරදක්ද? සතෙකුට දුන්නම වරදක්ද? ඒක තමන් වත්පිළිවෙත් කරන කෙනා අරගෙන කෑවොත් මොකද වෙන්නේ? ඒක හොඳද නරකද? ඕක තමයි මිනිස්සුන්ට තියෙන ඇත්ත වශයෙන්ම දැවෙන ගැටලුව. පූජාව තියෙන එක අපි තිබ්බා. අයින් අස්කරාම මොකද කරන්නේ? අන්න ඒකට තමයි අපි විසඳුම දෙන්න ඕන.
ඇත්තටම අපි පූජාව තියලා ඊට පස්සේ ටික වෙලාවක් විනාඩි 15ක් 20ක් වෙන්න පුළුවන්. ඒ වගේම වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කියන්නේ වයස්ගත හරකෙක් වතුර බොන්න යන වෙලාව මේ පූජාව තිබුණම ඇති කියලා. ඒ කියන්නේ ඒ තරම් සුළු වෙලා. මොකද පූජා කරනකොටම පූජා වෙලා ඉවරයි. ඒක අපේ සිතුවිල්ල එතන බලපාන්නේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි. ඒතර චේතනාව තමයි එතන බලපාන්නේ. එහෙනම් අපි පූජාව අවසන් වුණාට පස්සේ කවුරු හරි පූජාව අයින් කරන්න ගියොත් සමහරු බලාගෙන ඉන්න අය මොකද කියන්නේ? අපරාධයෝක විසි කරන්න එපා. දැන් ගෙදර පූජාව තිබ්බත් දරුවා ගිහිල්ලා පූජාව අස් කරන්නේ කොහම පුතෙක් හරි දුවෙක් හරි ගිහිල්ලා පූජාව ගෙනහිල්ලා මේ ඩස්බින් එකට දාන්න හැදුවොත් අම්මා හරි ආච්චි හරි කියනවා මොකද්ද? හපෝ පුතේ. ඕක කුණු කූඩේට දාන්න එපා. ඕක අපරාධේ. ඕක අර දීපංකොර සතාට අර හිගන මිනිස්සු ඉස්සරහින් ඔයාට ගිහින් දීපං. දැන් තරංග මහත්තයා මේ පූජාව තිබ්බට පස්සේ අස් කරන වෙලාවේ අපරාධ කියන වචනය අපේ කටින් පිට වුණොත් අපි පූජාව තියලාද නැද්ද? අපි පූජාව තියලා නැහැ. ගතින් තිබ්බට හිතින් අතරලා නැහැ. එහෙනම් ඒකේ ආශාව තියාගෙනයි තියලා තියෙන්නේ. ඒ නිසා පූජාව ඉවරුණාට පස්සේ ඒකට ඩස්බින් එකට දැම්මද සතාට දුන්නද මිනිස්සෙකුට දුන්නද ඒක අදාළ වෙන්නේම නැහැ. එහෙනම් අපි මොකද කරන්නේ? දැන් මෙන්න බලන්න. අපි සතෙකුට දෙන්න පුරුදු වෙනවා. අපි හිතමු අපි හුඟක් අය මේකෙන් අපි වළක්වලා තියෙනවා. කපුටොන්ට දෙනවා ගෙනහිල්ලා වහල උඩට විසි කරනවා. ලේන්නුන්ට දෙන්න පුරුදු වෙලා තිනවා. පරවියොන්ට දෙන්න පුරුදු වෙලා තිනවා. හැමදාම පරවියෝ 100 ගණන්, කපුටෝ 100 ගණන්, ලේන්නු 100 ගණන් එකට එකතු වෙනවා. ගිරව් එකතු වෙනවා. නේ? දැන් අපි හිතමු බල්ලෙකුට දෙන්න පුරුදු වෙනවා. දැන් පොඩි දරුවා ගිහිල්ලා අන්න අම්මා කියන නිසා බල්ලෙකුට දෙනවා. පළවෙනි දෙවෙනි තුන්වෙනි සතියක් යනකොට ඒ ඉවට තවත් බල්ලෙක් ඇවිල්ලා ඉන්නවා. හැබැයි පූජාව තියෙන්නේ පොඩ්ඩයි. දැන් පූජාව මොකද කරන්නේ? අරගෙන ගිහිල්ලා එක්කනාට දෙන්න බෑ, දෙන්නට බෙදලා දෙනවා. බල්ලෝ දෙන්න කාලා අර දරුවා දිහා බලාගෙන ඉඳලා තොලකට ලෙව කාලා ආපහු යනවා. දරුවට තේරෙනවා මේ බත් පොඩ්ඩ මදි. දරුවා ඇවිල්ලා අම්මට කියනවා අම්මේ මෙච්චර දවසක් නම් ආවේ එක බල්ලයි ඕන අද දෙන්නෙක් හිටියා. දෙන්නට අපි වෙන් කළා දුන්නා. හැබැයි අම්මේ මදි. දැන් අම්මගේ හිතට මේක වැදුනා. හෙට බුද්ධ පූජාව බෙදනවා. බෙදනකොට අර පුතා කිව්ව එක මතක් වෙනවද නැද්ද? මතක් වෙනවා. මතක් වෙනවා. එතකොට පූජාව බෙදන්නේ බුදුහාමුදුරන්ට අර බල්ලෝ දෙන්නටද? අන්න ඒකයි කියන්නේ මේ අහවල් සතාට දෙනවා, අහවල් හිඟන මිනිස්සෙට දෙනවා කියලා මේක හිතන්න එපා. පූජාව අයින් කරලා උඩකින් තියලා තියෙන කැමැසතේ කාලයයි. හැබැයි අහවල් සතාට දෙනවා කියලා ඔබ හිතුවොත් ඔබට ස්ථිර වශයෙන්ම චේතනාවක් එනවා බුද්ධ පූජාව බෙදන වෙලාවේදී අද බෙදුවා මදි. අද කුරුල්ලෝ ගොඩක් එයි, ලේන්නු වැඩි වෙයි. ඒ නිසා ඒගොල්ලොන්ට තමයි බෙදලා තියෙන්නේ. ඒ නිසා පූජාව පූජා කරන එක නෙවෙයි ගැටලුව අපේ අයට. පූජාව ඉවරුනාම පූජාවට මොකද්ද කරන්නේ කියන එකයි. ඒ නිසා අන්න ඒකටයි අපි විසඳුම දිය යුත්තේ ඇත්තටම. ඊළඟට තරංග මහත්තයා අපි අවධානය යොමු කළොත් මේ අපි කිව්වා මේ මරණය සම්බන්ධයෙන්. දැන් අපි නැවැත්තුවා අවසාන චුතිසිත යහපත් කරලා කෙනෙක් මරණයටපත් වෙනවා. අවසාන චුතිසිතේ තණ්හා මූලික මනෝභාවය. තණ්හාව එනෝ තමයි. තණ්හාව නැති කළා නෑ අපි මැරෙනකොට. තණ්හාව තියෙනවා, නිවන් දැකලා නෑ. අධික තණ්හාවක් ආවොත් එයා අනිවාර්යයෙන්ම උපදින්නේ പ്രേත ලෝකේ. අධික ද්වේෂයක් ආවොත් එයා අනිවාර්යයෙන් උපදින්නේ එක්කෝ නිරයේ එක්කෝ තිරිසන් ලෝකේ. එහෙනම් දැන් බලන්න අපි අධික තණ්හාවෙන් මලොත් പ്രേත ලෝකේ ඉපදිනවා. പ്രേත ලෝකේ කොටස් ගණනාවක් තියෙනවා. ප්‍රධාන කොටස් 4ක් තියෙනවා. වන්තාසික, කුප්පිපාසික, නිජ්ජාම, තන්නික, පරදත්තූපජීවී. මේ කොටස් 4ම අනිවාර්යයෙන්ම പ്രേත ලෝකේ ඉපදුනොත් මේ പ്രേත ලෝකේ ඉපදුණු කෙනා මේ කොටස් 4න් මොකේ ඉපදුනත් නැවතත් ගෙදර එනවාමයි. ඇයි? තණ්හාව තියෙන නිසා. දැන් තිරෝකුඩ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ගෙදර ඇවිල්ලා ගෙදර බිත්ති මුලවල දොර මුලවල
ගෙදර බිත්තියෙන් පිටත ඉන්න ආකාරය උන්වහන්සේ දේශනා කරනවා. මේ කියන්නේ ඔබ බය කරන්න නෙවෙයි. මේ කියන්නේ මේකේ පසුපස යන්න නෙවෙයි. මේක යථාර්ථය වටහාගෙන බුද්ධිමත්ව මේකට මුහුණ දෙන්න. ඒ නිසා මරණාසන්න මොහොතේ අධික තණ්හාවක් ඇති කරගන්න එපා කිසිම දෙයකට. ඕන තරම් සල්ලි තියෙන්න පුළුවන්. ඕන තරම් රත්තරන් මිල මුදල් තියෙන්න පුළුවන්. රන් රිදී මුතුමැණික්. ඕන තරම් ඇඳුම් පැළඳුම් ඉඩකඩම් තියෙන්න පුළුවන්. යාන වාහන තියෙන්න පුළුවන්. හැබැයි ඒවට අධික ඇල්මක් ඇති කරගන්න එපා. ඇල්මක් ඇති කරගත්තොත් අනිවාර්යයෙන්ම ඔබ പ്രേත ලෝකේ යනවා විතරක් නෙවෙයි ඔබ නැවතත් ඉන්න අයට කරදර කරනවා. දැන් මම උදාහරණ කීපයක් කියන්නම්. ඔන්න අපේ හිතවත් මහත්මයෙක් මේ සත්‍ය සිද්ධි. ඔහු මගුල් ගෙදරක යනවා රාත්‍රී. ගිහිල්ලා මගුල් ගෙදර ඉවර වෙලා රාත්‍රී කට්ටියත් එක්ක විනෝද වෙලා රෑ 1:00ට විතර වගේ තමන්ගේ මෝටර් සයිකලෙන් ගෙදර එනවා. ඒක පාළු පාරක්. මේ පාළු පාරේ කිලෝමීටර් 7ක්කටත් යන්න තියෙනවා. දෙපැත්තේ කැලේ. මෙහෙම එද්දී මෙයාට මේ මහ රෑ එක්කෙනෙක් මගේ ඉඳලා අත දානවා නතර කරන්න. සයිකලෙට. මෙයා නතර කරනවා. නතර කරාට පස්සේ කියනවා මාවත් එක්ක කරන් යන්න. මෙයා කියනවා මට හෙල්මට් එකක් නෑ මගේ එක විතරයි තියෙන්නේ. ඒ නිසා බෑ. ඉස්සරහා පොලිසියෙන් හිටියොත් මට ප්‍රශ්නයක්. ඔයා බය වෙන්න එපා. මං ඒක බලා ගන්නම් මාව එක්ක කරගෙන යන්න. මෙයා දැඩිසේ ඉල්ලා සිටින නිසා කියනෝ නගින්න කියලා. හැබැයි ඔන්න මම වග කියන්නේ ඔයා තමයි බලා ගන්නවා. හරි ඔයා බය වෙන්න එපා. දැන් මේ දෙන්න එක කතා කර කර යනවා. කතා කර කර යන අතරේ කිලෝමීටර් 4ක් විතර ගියාට පස්සේ කියනවා ඔන්න ඔය ඉස්සරහා ගහ ගාවින් මාව දාන්න කියලා. මේ කැලේනේ මේ හරිය බහලා වැඩක් නැහැනේ. නෑ ඔතනින් නතර කරන්න කියලා. නතර කරලා ඇයි මෙතනම ඔයා නතර කරන්න මෙතන පාරක් නැහැනේ මේ මහරය ආයි කොහෙ යන්න? මෙයා කියනවා නෑ ඔතන තමයි මාව මල තැන. මාව මැරුණේ ඔන්න ඔතන තමයි ඇක්සිඩන්ට් වෙලා. මෙයාට දැන් තරු පෙනුණා මයිල් කෙලින් වෙන ගානට. ඒ කියන්නේ රෝම කූප කෙලින් වෙන ප්‍රමාණයට බය වුණා. මෝ සයිකලේ ගත්තා. පුළුවන් උපරිම වේගයෙන් ගියා. ගිහිල්ලා ගෙදර කෑ ගහගෙන ගිහිල්ලා මෝටර් සයිකලේ අතහැරියා. මෝටර් සයිකලේ එහෙම ගියා. මෙයා පැන්නා. ගෙදරට ගිහිල්ලා දොරට ගහලා මිනිස්සුත් කලබල වෙලා මෙයා කෙලීම ගිහිල්ලා টয়ලට් එකේ තමයි නතර වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙයාට බඩේලිය යන්න පටන් ගන්න තියෙනවා සෑහෙන වෙලාවක්. අර මිනිස්සයා මොකද්ද ඇත්තම සිද්ධිය? මේ ඔබ මා කියන්නේ මේවා හදලා කියන බොරු කතන්දර නෙවෙයි. ඔහු වාහනවලට දැඩිසේ මෝටර් සයිකල් වලට ආසා කෙනෙක්. මෝටර් සයිකලේ පැද ඉද්දිම ඇක්සිඩන්ට් වෙලා මරණයටපත් වුණා. දැන් මෙයා රාත්‍රී කාලේට මොකද කරන්නේ? කවුරු හරි පාළු තනියෙන් එන එක්කෙනෙක්ගේ මෝටර් සයිකලේ නැගලා එතනින් බහිනවා. එතනින් නැගලා ආපුවම එතනින් බහිනවා. එළි වෙනකම් කරන්නේ ඕක. ඒ නිසා මේ പ്രേත ලෝකයේ අමුතුම සිද්ධීන් තියෙන. මම තව සත්‍ය සිද්ධි පොතක් ලියන්න තරම් සිද්ධි ඇත්ත සිද්ධි මට කියන්න පුළුවන්. එක ගෙදරක් තියෙනවා. ඒ ගෙදර මේ බොරලස්කම. හිතවත් මහත්තයෙක්. එතුමාගේ ඉඩමේ ගෙවල් දෙකක් තියෙනවා. එක ගෙදරක් ඉස්සරහ තියෙනවා පිටිපස්සේ ගෙදර කවුරුවත් නැහැ. වටේටම තාප්පි බැඳලා. දවසක් රාත්‍රියේ ගිහිල්ලා රෑ 11යි වෙලා. 11ට මේ පිටිපස්සේ ගෙදරට ගිහිල්ලා තියෙනවා මේ ඒකේ ලයිට් එක දාලා නැතුව පිටිපස්සේ ගෙදරට ගිහිල්ලා තියෙන දොර ඇල්ල බඩුවක් ගන්න. යනකොට මෙයාට පේනවලු කළු පාට බල්ලෙක් තාලෙකට අඩිය තිය ඉස්සරහට යනවා. ඒ ගෙදර බල්ලෝ නැහැ. බල්ලගේ පිටුපස විතරයි දැකලා තියෙන්නේ. ලොකු කළු පාට බල්ලෙක්. දැන් මෙහෙම යද්දී මෙයාට එකපාරට මතක් වුණේ නෑ තාප්පේ තියෙනවයි කියලා. මෙයා මොකද කරේ? බිමට පහත් වුණා ගල් අහුරක් ගන්න බල්ලට ගහන්න. ඒ එක්කම දැන් මෙයා ඇත්තටම හිතුවේ බල්ලා කියලා. ඒ එක්කම අර බල්ලා අතන පේමන්ට් එකෙන් පහලට බහැලා
හිමීන්සරේ හට ගිහිල්ලා නොපෙනී ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ තමයි මතක් වෙලා තියෙන්නේ අපේ ගෙදරට කොහොමද බල්ලෝ වෙන්නේ වටේටම තාප්පේ නේද කියලා. ඊට පස්සේ තමයි කොත්තටම බය වෙලා තියෙන්නේ මේ මෙවැනි සිද්ධියක් නේද කියලා. ඊට පස්සේ තමයි මට ඇවිල්ලා මේ සිද්ධිය ප්‍රකාශ කළේ. ඇත්තටම പ്രേත ලෝකය කියන එක සමහරු අපි නම් ওই പ്രേතෝ එක එකක් ගණන් ගන්න අපි නම් ඕවා විශ්වාස කරන්නේ නැහැ කියලා කට්ටියක් කියනවා. හැබැයි ඒ සිද්ධියක් සිද්ධ වෙනකම් සිද්ධ වෙච්ච අය මට පින්තූර පවාගෙන නැල්ල ඇත්තටම පෙන්වන්න පුළුවන්. ඒක කට්ටියක් යනවා මේ හැටන් වලට තමන්ගේ නෑදෑ ගෙදරක උත්සවයකට. මේගොල්ලෝ ගිහිල්ලා මොකද වෙන්නේ? මේ අය හොටෙල් එකක නැවතිලා එළියේ මේ රාත්‍රී උයනවා. ඒ කියන්නේ අර බාබකියු එක. මස් තමයි බදින්නේ. ඌරු මස් බදිනවා. මේ බැදලා කට්ටිය කෑම කනවා. මෙතන මේවා නොකන එක්කෙනෙක් ඉන්නවා. එයා මොකද කරන්නේ? මේගොල්ලෝ අර කෑම කද්දී අතන ෆොටෝ ගන්නවා. ෆොටෝ අරගෙන ඊට පස්සේ ඒක තියා ගන්නවා. පස්සේ තමයි මට විස්තරය ඇවිල්ලා කියන්නේ. අර කෑම කාලා නිදා ගන්න අය එක්කෙනෙක් රෑ නැගිටලා ටොයිලට් එකට ගිහිල්ලා. ටොයිලට් එකට ගිහිල්ලා ඇවිල්ලා එනකොට අනිත් එක්කෙනා නැගිටලා යනවලු. මොකද? ඔයා මොකද මේ ටොයිලට් යන්නේ මහරෑ? නෑ අනේ මට නිකන් මේ බඩේ අමාරුව බඩරි දෙන්න ගත්ත ගියා කියලා. ඔයාටත් එහෙමද? මම මේ පොඩ්ඩකට කලින් ගිහිල්ලා අර මස් කාපු සියලු දෙනාටම බඩේ අසනීපය එල්ලි වෙනකම්ම බඩේ ලියනවා. අර නොකාපු කෙනාට තමයි මේ සේරම බර අදින්න උනේ. මේගොල්ලෝ එක් කියන්නේ දැන් බෙහෙතක් ගන්න දෙයක් නෑ. තැන් වලට පසුදා හොස්පිටල් වලට ගමන එතනින් ඉවරයි. ගමනේ ආස්වාදය එතනින් ඉවරයි. මේගොල්ලෝ හොස්පිටල් වල ඇඩ්මිට් කළා. එක්කෙනෙක් කොළඹ එක් කරගෙන ආවා. කොළඹ පුජ්‍යලික රෝහලක නතර කළා. නතර කළ සති ගාන ප්‍රතිකාර කළා. ප්‍රතිකාර කළා තමයි ඔන්න මට ඇවිල්ලා මේ විස්තරය කිව්වේ. ගනිපු ෆොටෝ ටික ගෙනල්ලා මට පෙන්නුවා. අර බාබකියු එක තිබුණු අර මස් බැද්ද තැන උඩ ගහක් එතනම ගහක් තියෙනවා. ගහ උඩින් මෙහෙම පින්තූරේ තියෙනවා. විකෘති මුහුණක් තියෙන කෙනෙක්. ඒ කියන්නේ අර പ്രേතයෝ බලාගෙන ඉන්නවා මේක ආග්‍රහණය කරමින්. ඒ කාපුව තමයි අරගොල්ලෝ කෑවේ. ඒක නිසා තමයි ඒගොල්ලන්ට බඩේ යමරුව. ඉතින් පිරිත් කියලා වත්පිළිවෙත් කරලා තමයි අරයාගේ අර බඩේ යමාරු ස්වභාවය නැති කරේ. මම මේ කියන්නේ പ്രേත ලෝකයට ගියාට පස්සේ මිනිස්සුන්ට සිදුවන දේ. ගැලවීමක් නැහැ. ගැලවීමක් නැහැ. සමහර ගෙවල් වල තරංග මහත්තයා බේරෙන්නම බෑ. දැන් අපි දන්නවා එවැනි සිද්ධීන් මේ සමාජයේ කොච්චර නැහැ. දැන් සමහරව අහනවා මේ ලංකාවේ අයට විතරද ඕක ප්‍රශ්නේ තියෙන්නේ. දැන් වෙන රටවල් වල ඔය යසට ඉන්නේ නෑ. මේ නොපෙනෙන ලෝකය ගැන වැඩිම පරිේෂණ කරලා තියෙන්නේ බටහිර ලෝකේ. බටහිර රටවල් වල. ඇමරිකාවේ පෙන්සිල්වේනියා වල ගොඩනැගිල්ලක් ඇතුලේ ඒගොල්ලෝ ගෙනල්ලා තියෙනවා මේ පිරමීඩයකින් අර මමි හදපු ඒවා කොටස් 3ක්. මෙතෙන්ටයි තියෙන්නේ ඒ හදපු එක. ඉන ගාවට විතරක්. මේගොල්ලෝ මේ පරිේෂණයක් සඳහා අරගෙන ඇවිල්ලා පෙන්සිල්වේනියාවල විද්‍යාගාරයක මේක තැන්පත් කරලා මේකේ නයිට්‍රජන් වායුව පුරවලා මේක වයිබ්‍රේට් නොවෙන්න තියලා දැන් පිටින් ඉඳන් විද්‍යාඥයෝ මේක පරිේෂණ කරනවා. මේ කරන ගමන් හැමදාම බලනවා එක විදියමයි. දවසක් යනකොට අර මේ හදපු අර මේ පිළිම තුනක් තිබලා තියෙන පිළිම තුන අනිත් පැත්තට හැරිලා. මේගොල්ලෝ බැලුවා මේක මේ පොළව සෙලවීමෙන් වෙන්න පුළුවන්ද කියලා. නෑ එතන වාහනයන් තනන් නෙවෙයි. ඊළඟ දවසේ උදේ ගිහිල්ලා බලනකොට ආයෙත් තිබුණු විදියට තියෙනවා. මේක අන්තර්ජාලයේ තියෙන සිද්ධියක් මම මේ කියන්නේ. එතකොට මේකේ දොර ඇරලා විද්‍යාඥයෝ ඇතුළට ගිහිල්ලා බලනකොට මේක ලියලා තියෙනවා එකක පිටිපස්සේ ඉංග්‍රීසි භාෂාවෙන් පාන් ගෙඩියක්.
ඒ වගේම කුකුලෙක්. මේක ලියලා තියෙනවා. කවුද එතකොට මේක කළේ? බලනකොට අර පිරමීඩයේ මමිය අයිති පුද්ගලයාගේ ඉතිහාසය හොයාගෙන යනකොට ඔහුට පට බැඳිච්ච ඔහු අවුරුදු 100 ගානකට ඈත ඔහුට පට බැඳිච්ච මේ වචනය තමයි මාංසා නෑ ඔහුට පට බැඳිච්ච වචනය තමයි මේ මිනිසුන්ගේ මාරයා කියන එක. ඒ කියන්නේ මිනිස්සු මරලා තියෙනවා විවිධ গুপ্ত ක්‍රමවලින් මිනිස්සු 400 ගාණක්. ඒ පුද්ගලයාගේ ආත්මය තාමත් එතන තියෙනවා. ඒ බලපෑම තමයි මේ තවමත් තියෙන්නේ. මොකද പ്രേත ලෝකෙට ගියාම දවසද දෙකද අවුරුදු 100ද 200ද 500ද කියන්න බෑ. ඒ නිසා මේක තමයි ස්වභාවය പ്രേත ලෝකයේ අద్භූත ලෝකයේ. මේ කියන්නේ නැවතත් ඔබට බයවත් දන්න නෙවෙයි. මිත්‍යාවට ඔබ යොමු කරන්න නෙවෙයි. මේ සත්‍ය සිදුවීම් ඔබට කියන්නේ. දැන් අපි මරණයට පත්තුණු කෙනාට අපි මොකද කරන්නේ? ආන්න එතන තමයි චාරිත්‍ර ටික එන්නේ. මැරිලා සමහර ගෙවල් වල මොකද කරන්නේ? දින 3ක් තියාගන්නවා. සමහරු කියනවා අපරාධයක්. දැන් මේ කොවිඩ් කාලේ නම් ඔහොම ප්‍රශ්නයක් නැහැ නේද හාමුදුරනේ? දැන් මේ එක දවසෙම එක දවසෙම වැඩේ ඉවරයි. අනේ එහෙම වෙනවා නම් කොච්චර දෙයක්ද අපිට වියදම යන්නෙත් නැහැ. දිගටම ඔහොම තිබුණා නම් හරි කියලා. නමුත් තරංග මහත්තයා දැන් බලන්න මේ කවුද කියන්නේ මෙහෙම? තාත්තා මැරුණම දරුවෝ කියන්නේ. අම්මා මැරුණම දරුවෝ කියන්නේ. දැන් මේක හරිද ඇත්තටම මේ කතාව? වැරදිනේ. ඇයි එහෙම අපි කියන්නේ? ඇයි එහෙම අපි අකෘතඥ? මේ ඉඩම ගත්තේ තාත්තා. ඉඩමේ ගේ හැදුවේ තාත්තා. ඉඩමේ ගේ හදලා ගෙට බඩු මුට්ටු ගෙනාවේ තාත්තා. දරුවෝ හදලා පෝෂණය කරේ තාත්තා. දරුවෝ විවාහ කළ දුන්නේ තාත්තා. නැත්තම් දෙන්නම එකතු වෙලා අම්මයි තාත්තයි. එහෙම කරපු අම්මගේ එහෙම කරපු තාත්තගේ මිනිය දවස් දෙකක් ගෙදර තියාගන්න බැරි තරමටම දරුවන් අකෘතඥ වෙලා තියෙනවා. මුළු ජීවිත කාලෙම වියදම් කළේ දරුවෝ වෙනුවෙන්. දරුවන්ට දවස් දෙකක් මිනිය තියාගෙන තාත්තා වෙනුවෙන් වියදම් කරන්න බෑ. බලන්න මොන තරම් අකෘතඥද. තරංග මහත්තයා අපිට වෙන ආගම් වල ස්වභාවය අපිට වැඩක් නැහැ. අපිට තියෙනවා ලාංකික සිංහලයාට බෞද්ධයාට තියෙනවා ඔවුන්ට ආවේනික අනන්‍යතාවක්. අපි මේක අවමගුලක් කියන්නේ අවමගුල් මේ අවමගුලක් මංගල්‍යයක් නෙමෙයි මේකත්. නේ මේක මංගල්‍යයකදී වෙන්නේ මිනිස්සු වෙනවා. ඇවිල්ලා අර අපේ තියෙන තරහ නැති කරගන්නවා. අපේ තරහ අඩු කරගෙන අපි මොකද කරන්නේ? අපේ දුක බෙදා ගන්නවා. ඉතින් එවැනි තත්ත්වයකටපත් වෙන්න ඉඩකඩ තියෙන මේ සමාජයක අපි ප්‍රතික්ෂේප කරනවා අර අම්මගේ තාත්තගේ මිනිහ දවසක් දෙකක් තියාගන්න එක. මොනතරම් අකෘතඥද? ඒ නිසා සමහර ගෙවල් වල මොකද කරන්නේ? මිනිහ තියාගෙන තුන්වෙනි දවසේ අවසන් කටයුතු කරනකොට කට්ටියක් ඇවිල්ලා අනක් දෙනවා. හාමුදුරුවෝ පාන්සුකූලට දැන් මෙහෙම වැඩලා ඉන්නවා. පාන්සුකූලෙ දෙන්න කට්ටියක් දෙනවා. දැන් හරි කියලා. හරි කියන්නේ මොකද්ද? ගෙදර සියලු දෙනා එළියට දානවා. එළියට දාලා දොර ජනෙල් වහනවා. වහලා විනාඩි දෙක තුනක් ඉන්නවා. ඉඳලා මොකද කරන්නේ? ආපහු දොරවල් අරගෙන ගිහිල්ලා ඔන්න මිනිහ එළියට ගන්නවා. ඇයි මෙහෙම කරන්නේ කියලා අහුවම කියනවා මිනිහ තනි කරාලු. මොකද්ද මිනිහ තනි කරන්නේ? මිනිහ තනියෙන් නෙවෙයි දින්නේ. නෑ ස්වාමීන් වහන්සේට තේරෙන්නේ නෑ. ප්‍රාණකාරයා මිනිහත් එක්ක එකතු කළා. ඒක නිසා ඒක තමයි අපි කළේ. ආන්න මිත්‍යාව. අන්නේ මිත්‍යාව අපෙන් අයින් කරන්න ඕන. කෙනෙක් මරනට පස්සේ දවස් දෙකක් තියාගෙන ඒ මනුස්සයට අවසන් ගෞරව දක්වලා එයාගේ අවසන් කටයුතු කරන එක නෙවෙයි නතර කරන්න ඕන. අන්න එවැනි මිත්‍යා අදහස් අපෙන් අයින් කරන්න ඕන. අපිට කතා කරනවා නම් පැය ගණනාවක් මේ පිළිබඳ සාකච්ඡා කරන්න නැත්නම් පැහැදිලි කරගන්න උගක් කරුණු කාරණා තියෙනවා. නමුත් අපිට තියෙන කාලයත් එක්ක තියෙන ඉඩකඩත් එක්ක තමයි මේ සියලු දේවල් ඔබ හමුවට ගෙනෙන්න අපි උත්සාහ කරන්නේ. ඒක නිසා විරාමයකට යන්න අපි අවසර පතනවා. විරාමයෙන් පස්සේ තවත් වටින කරුණු කාරණා බොහොමයක් පැහැදිලි කරන්න සාකච්ඡා කරන්න අපි සූදානම් යාත්‍රා තුල.
යාත්‍රා සමග අපි අවසන් විරාමය රැගෙන ඔබ යලිත් මුණ ගැහෙන අවස්ථාව අද දවසේ අපි ඊටමත් සමාජයේ කතා බහට ලක් වෙන සමාජය තුළ නිරන්තරයෙන්ම විවිධ මිත්‍යා මත තුළ එහෙම නැත්නම් වැරදි අදහස් වල අපි සමහර වෙලාවට ටිකක් එකතු වෙලා ඉන්නවද කියලා හිතෙනවා. එවැනි කාරණා කීපයක් ඉස්මතු කරගෙනමින් නිවැරදි තැනකට සමාජය ගෙන යන්න ඕන කාරණා තමයි දවසේ අපි කතා බහ කරමින් හිටියේ. මම තමත් ගෞරවපූර්වකව නමස්කාර පූර්වකව ආරාධනා කරන්න කැමතියි මේ වෙලාවේ අපේ අවසරයි බණ්ඩාරවැල සාරද අපේ හඳුන්වන්නේ ඔබ වහන්සේට. දැන් ඔබ වහන්සේ පසුගිය වටේදී විශේෂයෙන්ම දානය සහ ඒ ආදාළ කාරණා කීපය පිළිබඳව අවධානය යොමු වෙමින් කතා බහ කරා. එහිම යම් දිගුවකටත් ගිහිලා දානය සහ ධර්මදේශනාව කියන කාරණාත් එක්ක යම් පැහැදිලි කිරීමක් කරගත්තොත් මේ අවසන් විනාඩි කිහිපය තුළ හරි වටියි අපේ. මොගයන් මහත්මයා අපි බොහෝ වෙලාවට වර්තමානයේ සිද්ධ වෙන්නේ බණක් කියලා දානයක් දෙන එකනේ. එතකොට ඉස්සෙල්ලාම අපි බණක් කියන්නේ අපේ ජීවිතයේ අපි දන්න ධර්ම දානමේ පින්කම් සිද්ධ කරන නොඑක් තැන්වල. මූලික වශයෙන් 7 දවසේ පින්කම කියන ධර්ම දේශනාව පටන් ගන්න. එතකොට මේ අපිට මේ ජීවිතයේ පැවිදි ජීවිතයේ අපි භික්ෂුන් වහන්සේලාට පැනනගෙන ගැටලුවක් තමයි දැන් ආගමික කටයුතු එමටයි. එතකොට මේ 7 දවසෙම අපිට බණ කියා ගන්න ඕනේ. අනේ එහාට කරන්න බෑ දවස් මෙහාට කරන්න බෑ එදාම ඕනේ. අපි විමසුවාම ඇයි මේ දවසටම නෑ අර අපිට කරදර කරයි. අර ගෙදර කෙනා අපිට ඇවිල්ලා විවේචනීය කරයි. ගමේ අය විවේචනීය කරයි. ඔය අදහස් තමයි ඉදිරිපත් වෙන්නේ. නමුත් 7 දවසක් හොය ආසන්න දවසක ධර්මදේශනාවක් අපි පැවැත්විය යුත්තේ ඇයි? එතකොට දැන් අපි දන්නවා මරණයත් එක්කනේ මේක සම්බන්ධ. අපි හාමුදුරුවෝ දීර්ඝ වශයෙන් විස්තර කරා. මරණයත් එක්ක මරණින් මත්තේ දවස් කිහිපයක් ගියාට පස්සේ තමයි අපි බණක් කියන්නේ. මේ බණක් කියන්නේ මිය ගිය ප්‍රාණකාරයාට පින් අනුමෝදන් කරන්නට. එතකොට මරණයක් කියලා කියන්නේ ලෑස්ති පිට වෙන දෙයක් නෙවෙයි. නොසිතූ අවස්ථාවක නොසිතූ විදිහට වෙන දෙයක් තමයි මරණය කියලා කියන්නේ. එතකොට මරණින් මත්තේ කෙනෙක්ගේ මරණින් මත්තේ වැඩි බර පැටවෙන්නේ මැරිච්ච කෙනාට නෙවෙයි ජීවත් වෙලා ඉන්න අයට. එතකොට අපි මරණයත් එක්කම සම්බන්ධ මේ විස්තර දීර්ඝව කතා කරන්නට ගියොත් දීර්ඝ වෙනවා. නමුත් මම නිසා දානයත් ධර්මදේශනාවත් ගලපන්නට මේ ගැන සිහිපත් කරන්නට ඕනේ. එතකොට මියගිය කෙනා මිය ගිහිල්ලා ඉවරයි. එතකොට අපි පාන්සුකුල අවස්ථාවෙන් පටන් ගන්න ධර්මදේශනාව 7 දවසේ සිද්ධ කරනවා. එතකොට ඇයි අපි බණ කියන්නේ? අපි 7 දවසෙන් බණ ධර්මදේශනාවක් සිද්ධ කරන්නේ අර මියගිය කෙනාගේ ඥාතීන්ට. දැන් මේ ලෝකේ බැඳීම් දෙකයි තියෙන්නේ. මම දකින විදිහට. එකක් ලේ බැඳීම අනිත් එක ලෝ. එහෙම නැත්නම් නීතිමය බැඳීම. ওই දෙක නිසා අපිට දැනෙන දුක වේදනා වැඩි. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. කොයි දුකත් 7 දවසයි කියනවා. ඒ විතරක් නෙවෙයි. සිංහලයට මතකත් දවස් 7යි කියලාත් කියනවා. එතකොට අපි දවස් 7කින් ධර්මදේශනාවක් 7ක් හෝ 8ක් වගේ ආසන්න කාලයකදී ධර්මදේශනාවක් යොදා ගන්නේ බණක් අපිට කියන්න පුළුවන්. හැබැයි බණක් අහන්න මානසිකත්වයක් තියෙන්න බෑ. අපි දන්නවනේ මල ගෙදරක් වුණාම අඬලා වැළපිලා පොළවේ පස් කාලා ඒ විදිහට හැසිරීම. ඒ විදිහේ මානසිකත්වයක්. ඒක ස්වභාවය. සත්‍යයේ පුතඥ මනුස්සයන්ගේ ස්වභාවය. එතකොට එහෙම කෙනෙකුට බණ පැයක් නෙවෙයි එළි වෙනකන් කිව්වත් ඒ කෙනා ජීවිතයේ යථාර්ථය අනිත්‍යතාවය පිළිබඳව දකින්න මානසිකත්වයක් නැහැ. ඒකට දවස් 7ක් කියන්නේ පැය 24 වගේ 7ක්. විනාඩි වලින් නම් කොච්චරද? තප්පර වලින් නම් කොච්චරද? එතකොට අර ටික කාලයක් ගියයින් පස්සේ අර මං කියව උදාහරණත් එක්ක සිංහලට මතක දවස් 7යි කොයි දුකත් 7 දවස් මේ වගේ කරුණු වලින් සිහිපත් කරන ව්‍යංගාර්ථයෙන් එන අදහසක් තියෙනවා. ඒක දවස් 7ක් 8ක් ගියයින් පස්සේ ওই පොඩක් දුක අකාමකා වෙනවා. හැබැයි දුක අකාමකා වුණාට අර ඥාතියා කෙරෙහි තියෙන මතකයේ තියෙනවා. එතකොට ওই දවසේ 7 දවසින් අපි බණක් ලෑස්ති කරගන්නවා. ඒ 7 දවසේ ආසන්න දවසේ බණක් ලෑස්ති කරගෙන අපි ධර්ම දේශනාවක් සිදු කරනවා. එතකොට අපිත් භික්ෂූන් වහන්සේලා විදිහට ධර්ම දේශනාව බාර අරගෙන ඒ ධර්ම දේශනාව නිවසට වැඩම කරන්නේ අර gedara මියගිය කෙනාගේ ඥාතීන්ට බණ කියන්නේ.
හැබැයි දැන් අපි මේ චාරිත්‍ර වාරිත්‍ර ශ්‍රීත්‍රීත් එක්කනේ කතා කරන්නේ මේ කතාව. එතකොට දැන් අපි කරන්නේ සිරිතක් විදිහට ඒ අය වෙනුවෙන් අනිත්‍ය පිළිබඳව දේශනා කරනවා. හැබැයි අපි අනිත්‍ය දේශනා කරාට මරණය ගැන ධර්ම දේශනාව පුරාවටම දේශනා කරාට අර ඒ අය එතනට සම්බන්ධ වෙන්නේ බනට ඉන්නම් වාලේ ඉන්නවට. ඒ කියන්නේ අර ඇහෙන නිසා අහනවා. හැබැයි ඒ කෙනාගේ හිත තියෙන්නේ කොහෙද? වර්තමානයේ අපි වෙනස් ඒ කියන්නේ යම් කෝණයන් ඔස්සේ යම් විදිහට ක්‍රමයන් ඔස්සේ වෙනස් වෙලා තියෙනවානේ. දැන් වර්තමානයේ බණක් එහෙම නැත්නම් ධර්ම දේශනාවක් තරම් නොවටිනා දෙයක් නෑ. මම අපි දැකපු අත්විඳපු දේවල් තියෙනවා. මම පුංචි කාලේ ඉඳන් මේ ධර්ම දේශනාවන වෙද්දී සමහරක් වෙලාවට අපේ ධර්ම දේශනා අනේ පොඩි හාමුදුරුවෝ කෙනෙක් බණ කියන්නේ. ඒ නිසා අපි පස්සේ යන් තාම හාමුදුරුවෝ බණ කියනවා ඇති. තව ටිකකින් යන් බණ කියලා ඉවර නැතුව ඇති. තව ටිකකින් යන්. ওই වගේ සිද්ධීන් තියෙනවා. එතකොට අර අපි මූලික පරමාර්ථය කරගන්නේ අර gedara කෙනාගේ දුක ශෝකේ නැති කරන්නට ධර්මයේ තුලින් බුදුහාමුදුරගේ දර්ශනය තුලින් මේ ධර්මතාවයේ මෙයාට විතරක් නෙමෙයි මේක ලෝක සත්‍යයට මුරුමයි කියලා අනිත්‍ය වෙනෙහි කරන්න අනිත්‍ය දේශනා කරන්න. හැබැයි ඒකේනා පන්සිල් ගන්නවා. gedara අය. පන්සිල් ගන්න අපි බණ කියාගෙන යද්දී අපිට තේරෙනවා අපි වටපිටාව පරිසරේ පේන නිසා අපිට තේරෙනවා මෙයාගේ හිත තියෙන්නේ බණින් පස්සේ දෙන කෑම වේම පිළිබඳව. කෑම ටික ඇති වීද. අපි ලෝක අනන්ත අප්‍රමාණ අත්විඳලා තියෙනවා. මොකද සමහරක් වෙලාවට නැගිටලා යනවා. දැන් ගෙදර අපි තාත්තා කෙනෙක් නැතුණාන් පස්සේ පුතා ඉදිරියේ තියාගෙන මූලික වැඩ ටික කරන්නේ. එතකොට මෙයා නැගිටලා. එතකොට අපි අර බණ කිව්වට වැඩක් වෙන්නේ නැහැ. මොකද අපිට ධර්ම දානමය පින්කම සිද්ධ වෙනවා. නමුත් මූලිකවම අපි අදහස් කරගන්නේ ඉලක්ක කරගන්නේ අරයයි. ඉලක්ක කරගන්නේ අරයව. ඒ ගෙදර මූලිකයව. අර ප්‍රියතාවයත් එක්ක මියගිය කෙනාගේ ළඟම ඥාති පිරිස තමයි අපි ඉලක්ක කරගෙන ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. එතකොට ඔගෙන අවබෝධයක් නැහැ. ඉතින් වර්තමානයේ ඔය නොසැලකිල්ල ඒ වගේම අනවබෝධය සිරිත් විරි පටලවාගෙන ඇත්තරම ධර්ම දේශනාව සිද්ධ ගන්න අපිටයි මේක අපි ශ්‍රවණය කරන්න ඕන කියලා ඒ අය මූලික කරගත්තා නම් ඒ අය ඒ වැරද්ද කරන්නේ නැහැ. ඔය එක පැත්තක් සිද්ධ කරනවා. ඒ වගේම එතන ඊට පස්සේ ධර්ම දේශනාව අද වර්තමානයේ ධර්ම දේශනාවට ඉහළම තැනක් තිබෙන තැනුත් තියෙනවා. වගේම ධර්ම දේශනාවට අගයක් නැති තැනුත් තියෙනවා. අපි බණ ගෙදරකට යද්දී ඉන්නේ 10යි. බණ කියලා එළියට එද්දී ඉන්නවා 300-400. ඉතින් අපි කැමති බණ ගෙදරක ධර්ම දේශනාවක තියෙන වැදගත්කම දැනගන්නට. මොකද ධර්මයේ තුල අපි මේ විදිහට මේවා කියන්නේ පැහැදිලි කරන්නේ මේ ධර්ම දේශනාවකට සහසම්බන්ධ වෙන ශ්‍රවණය කරන් ලැබෙනවා කියන එක දුර්ලභ අවස්ථාවක්. හැමදාම හැම වෙලාවෙම හැම මොහොතකම ලැබෙන අවස්ථාවක් නෙවෙයි. එතකොට ඒ කාරණාව අපි අවබෝධ කරගන්නට ඕනේ. ඒ වගේම බණක් කියලා දානයක් දෙනවා. එතකොට දානයක් දෙන්න අපි සංඝසතු දාන මේ පින්කමක් හරි මොකක් හරි ලක්ලෑස්ති කරගන්නවා. එතකොට දානෙ දෙන්නට හාමුදුරුවෝ 7 නමක් හාමුදුරුවෝ 19ක් අපිට අවශ්‍යයි. අපිට මේ විදියට සිද්ධ කරන්න ඕනේ කියලා ඒ අයම තීරණය කරනවා. දැන් අපි දන්නා වර්තමාන කෝටි 2ක් විතර ඉන්න ලංකාවේ බණ කියන්නේ ඉන්නේ හාමුදුරුවෝ 20000යි. එතකොට කොහොම හරි හාමුදුරන් වහන්සේ නමක් අපි දානයක් ඒ කට්ටිය ලකලෑස්ති කරගෙන ඒ දානය සඳහා මහා සංඝරත්නය වඩිනවා. එක නමක් හරි අඩු වුණොත් බැරි වෙලාවත් අර සිතුවිලි නිකන් මූණ අපි කියන්නේ මූණ ඇඹුල් වෙනවා කියලා පොඩ්ඩක් හිතනවා. එතකොට නමුත් අපි එහෙම නෙවෙයි හිතන්නට ඕනේ. මේ දානීය සංඝසතුව පූජා කරන කෙනා හාමුදුරුවෝ පුන පුනා විස්තර කරනවා. මේ දානය අතීතයේ වැඩ සිටි වර්තමානයේ වැඩ ඉන්න අනාගතයේ පහළ සියලු මහා සංඝරත්නය දැන් මේක පූජා කරන්නේ. ඒක පුන පුනා කිව්වා සමාහකට දානින් ඉවරුණාන් පස්සෙත් අනේ හාමුදුරුවෝ එක නමක් අඩු වුණා. අපි පිටිකර එකක් ඉතුරු වුණා. කොහොම හිතනවා මම පැහැදිලි කරන්නේ අපි අවබෝධ කරගත යුතු දෙයක් තියෙනවා. යම් දෙයක් අවබෝධයකින් අපි යම් පූජාවක් පූජා කරනවා නම් ඒක අවබෝධي. දැන් දානයත් එක්ක දැන් දානේ සංඝසතු දාන මේ පින්කම් ආදී නොඑක් විදිහට දානේ හඳුන්වන්න පුළුවන්. දැන් සමහරක් පිරිසින්ම දෙයක් පූජා කරද්දී නම ගහලා පූජා කරනවා. ඒක පූජා කරලා ඉවරලා ආය මාසෙකින් ගිහලා ඒක තියනවද? ඒක කොහෙද? කින්න මන්දත් හොයලා බලන්න. එතකොට ඒක දානයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙම අද වර්තමානයේ අපි හරියට අවබෝධයෙන් යුක්තව කරනවා නම් දානීය කියන්නේ අතහැරීම. එතකොට අර වෙන්නේ
හිතේ තියාගෙන අතින් දීම. ඒක පරිත්‍යාගය. ඉතින් දානයයි පරිත්‍යාගය පටල ගන්න අවස්ථාවන් තියෙන. ඒ වගේම මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේ සංඝසතු දානමේ පින්කමකදී ඒ වගේ සිද්ධ වෙන අවස්ථා. දැන් පිරිකර පූජාව. සංඝසතු දහම්දුරන් වහන්සේට දානය කොහොමද සකස් කළා. ඊට පස්සේ පිරිකර පූජා. ඔතනත් අපේ පින්වත් පිරිස වරද්ද ගන්න තැනක් තියෙනවා. ලස්සනට සකස් කරලා විචිත්‍ර වර්ණයෙන් සකස් කළා නොයේක් ආටෝප සාටෝප එකතු කරලා හදව පිරිකර. දැක්කහම හිත යනවා. ඉන් අනතුරුව දැන් ඊට පස්සේ දැන් වර්තමානයේ ගොඩක් අය ඔක කරනවා අඩුයි. දානේ අපි ආච්චිලා සීයලා කියලා තියෙන්නේ. දානෙට ගිය මුදල් ආපු පිරිස ඔබ බලන්න එපා කියලා. එහම අපිට ඇහිලා තියෙනවා. හැබැයි දැන් කාට හරි හිතෙන්න පුළුවන් දානෙට මෙච්චරක් වියදම් වුණා. මෙච්චරක් හාමුදුරුවෝ වැඩියා. මෙච්චරක් පිරිස ආවා. පිරිකර මෙච්චරක් පූජා කරා. එතකොට අච්චරක් මෙච්චරක් නම් කොච්චරක් පින් ඇද්ද කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේම එහෙම හිතෙන්න පුළුවන් අදහස් තියෙනවා. මොකද හරියට අවබෝධයක් තියෙනවා නම් කවදාවත් එහෙම හිතෙන්නේ. අපිට වතුරම ඉන්න පුළුවන් ලීටර වලින්, බරම ඉන්න පුළුවන් කිලෝග්‍රෑම් වලින්, දොරම ඉන්න පුළුවන් කිලෝමීටර වලින්, උසම ඉන්න පුළුවන් මීටර වලින්. හැබැයි මේ පින කියන දේ මයින්ඩ් විදිහක් නෑ. අන්න ඕක අනවබෝධය. එහෙම නැත්නම් ඒ ගැන නොදන්නා කම නිසා අර කරන කටයුතු වලදී අපි අය බොහෝ වෙලාවට කුසලයට වඩා අකුසලයක් රැස් කරගන්නවා. අවසරයි අපි හොඳයි අපිට පින මයින්ඩ් බලනවා අපිට කාලේ මයින්ඩ් සිද්ධ වෙලා තියෙනවා ඒක නිසා අපිට වෙලාව දෙන්න අවසන් වෙගෙන යන්නේ අද දවසේ වැඩසටහනට අවසන් විනාඩි කිහිපයක් එක්ක අපිට ඉඳලා ඉන්න මොහොතක විනාඩියක් ගන්න තරම් එයි අපි හඳුන්නේ අතන මේ ඒකට අර පොඩි එතන කියන්න ඕන කරුණක් මොකද දැන් 7 දවසේ දානේ දෙනකොට අපේ මිනිස්සු කරන එකක් තමයි 7 දවසේ බණ දැන් 6 දවසෙන් හරි 7 දවසෙන් හරි බණ කියන වෙලාවේදී ගෙදර හදනවා කෑම පිඟාන. මේ කෑම පිඟාන හදලා දිය ගොඩ මස් සහිතව ආයිත් ඇඟිල්ලක් වෙන මිනිස්සෙකුට ගහන්න බෑ සිහිය ඇති කෙනෙකුට ගෙනහිල්ලා හාමුදුරුවෝ බණ කී ඉන්න අතරේදීම ගෙනහිල්ලා කබල් පුටුවක ගෙදර ඉස්සරහා තියලා පහනකුත් පත්තු කළා බීඩි සුරුට්ටු සිගරටුත් තියලා ගමයක නම් ගම්වල නම් කසිප්පු බෝතලයකුත් වීදුරුවකුත් තියලා කොට්ටෙකුයි පෙදුරකුයි එතන දාලා දුන් ටිකකුත් අල්ලලා එනවා. මොකටද මේ? අර මියගිය එක්කෙනාට කන්න. ඒ කියන්නේ මියගිය එක්කෙනා කවුරු කියලා හිතලාද? පෙරේතෙක් කියලා. ඔව් එක එල්ලේම පැහැදිලිවම පෙරේතයක් කරනවා. ඔව් පෙරේත ගොටුව කියලා තක සමහරු කියනවා. පෙරේත ගොටුව කියලා. ඇත්තට මේක පෙරේත තටුවක් තමයි. එහෙනම් මෙන්න මේකත් මිත්‍යා විශ්වාසයක්. මෙන්න මෙවැනි දේ අපි නොකළ යුතුයි. මියගිය කෙනාට අවශ්‍ය වන්නේ පින් මිස කෑම බීම නෙමෙයි. බොහොම පිං අපේ හඳුනේ ඉතා හොඳ පැහැදිලි කිරීමක්. මොකද අපි දකිනවා දැන් ඔය කුරුණෑගල පළාතේ හැමත් ඉස්සර කාලේ ඔක තිබුණා අපේ තුමුල්ලේ සීලකන්ද නායක හඳුරුවත් ඔය දේශනාව ඔය විදිහටම සිද්ධ කරනවා. ඒක දැන් ඉවත් වෙලා තියෙනවා මේ ප්‍රදේශවලින්. මේ ඉතාමත් වටින කාරණාවක් ඔබ වහන්සේ රටනම මේ මොහොතේ එලි කරේ. ඒ පිළිබඳව ඔබ වහන්සේට පින්පෙත අනුමෝදන් කරමින් මම ඔබ වහන්සේට අවධානය යොමු කරන අපේ හඳුනේ අවසන්ම විනාඩි කිහිපෙ තියෙන්නේ බොහොම කෙටියෙන් පැහැදිලි කරගත්ත දවසේ සියලු දේ සාරාංශ කරගෙන අපේ පින්වත් තරංග මහත්මයා අපේ හාමුදුරුවන් වහන්සේලා මේ වැඩෙන තුන්නමම එක එක පැතිකඩවන් ඔස්සේ හරි ලස්සනට මේ ධර්ම සාකච්ඡාව විහිදිලා ගියා. මා සාකච්ඡාව මුල ඉඳගෙනම කියාගෙන ආවේ අපේ වත්පිළිවෙත් සියල්ලක්ම සකස් කර ගමු ශ්‍රද්ධාව දියුණු කර ගැනීමේ අදිෂ්ඨානින්ම. මොකද අපිට මසසින් බුදුන් දකින්නට බැහැ අපි මනසින් බුදුන් දකින්නට ඕන. වත සිදු කිරීම තුළින් පිළිවෙත සිදු කිරීම තුළින් අපි කරන්න ඕන ශ්‍රද්ධාව දියුණු කරගෙන ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේව දකින්න එකමයි. බුදුරජාණන් වහන්සේ ළඟට මහරහතන් වහන්සේ නමක් වැඩම කොට ආපදානයේදී පැහැදිලි කරනවා කිනිහිරියා මල් මිටක් බුදුරජාණන් වහන්සේට සුමේද බුදුරජාණන් වහන්සේට පූජා කිරීමෙන් මහා කල්ප 30000ක් ලැබපු පින කුසලය විග්‍රහ කරන මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා දුවේ භවයේ සංසාරාමි කවමදාකවත් භව දෙකක පමණයි ඉපදුනේ මොකක්ද භව දෙක දේවත්වයේ අත මනුසේ දිව්‍ය ලෝකේ ඒ වගේම බ්‍රහ්ම ලෝකේ පමණයි උප්පත්තිලාභය සිද්ධ කරගත්තේ මනුස්ස ලෝකේ
මෙන්න මේ කියන කරුණු පැහැදිලි කරන මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා අභියසට වැඩම කරලා කිනිහිරියා මල් මිටක් පූජා කිරීමේ ආනිසංස පැහැදිලි කරනවා. එක තැනකදී පැහැදිලි කරනවා මහරහතන් වහන්සේ සතානං තේනිකත්තුංච දේවරජ්‍යමකාරී කල්ප මහා භද්‍ර කල්ප 30000ක් තුල ආත්ම භාව 500ක් තුලදී සක් දෙවි පදවිය හෙබෙව්වලු. මේ මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා මහා කල්ප 30000 තුල මේ දේ කරා කියලා. ආයමත් කියනවා සතානං සමාවෙන්න ඕන. සතානං තීනිකත්තුංච 300 වතාවක් චක්‍රවර්ති රාජ පදවිය හෙබුවා කියලා කියනවා. සතානම් පංචකත්තුංච ආත්ම 500ක් පුරාවටම සක්විති රාජ පදවිය 500 වතාවක් හෙබුවා කියලා පැහැදිලි කරනවා. එතකොට භෝගේ උනතානත්ති ඒ මහරහතන් වහන්සේට කල්ප මහා භද්‍ර කල්ප 30000ක් ගමන් කරනකොට කවමදාකවත් භෝගයෙන් අඩුවක් උනේ නෑලු. මොකද්ද මේ බුද්ධ පූජාවේ ආනිසංස? බුද්ධ පූජාවේ අනුසස් මහා කල්ප 30000ක් මේක පරිසන්දිලා තියෙනවා ආනිසංසය. ඒ විතරක් නෙමෙයි හත්ත්‍යානං අස්සයානං සිවිකං සන්ධමානිකං ලභාමි සබ්බ මේ වේතං බුද්ධ පූජා ඉදම් පලං. එතකොට කැමති වන්නේ කුමන යානාවක්ද පතන්නේ මොන යානාවක්ද ඒ සියල්ලක්ම මහා කල්ප 30000ක් තුලදී හිතන දේ ලැබුණලු යානාවන්. එතකොට අපිට ශ්‍රද්ධාව දියුණු කරගන්න හරි වැදගත් මේ කාරණාව. මේවා බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි මමේව බුද්ධෝ කියන හැඟීමෙන්ම අප්පමානෝ බුද්ධෝ කියන හැඟීමෙන්ම බුදුරජාණන් වහන්සේ ඉදිරිපිටට ගිහිල්ලා මේ සිරස නමලා ඒ වගේම පසඟ පිහිටි වෙලා මේ බුදුරජාණන් වහන්සේ අභියසර ගිහිල්ලා වන්දනා කරන්න. බෝධින් වහන්සේ අභියසර ගිහිල්ලා බුදුරජාණන් වහන්සේව සිහි කරගෙන උන්වහන්සේගේ අවබෝධය දකිමින් මෙනෙහි කරමින් වන්දනාමාන කරන්න පුදුමාකාර ආශිර්වාදයක්, පුදුමාකාර ශක්තියක්, පුදුමාකාර රැකවරණයක් ලැබෙනවා. ඒ වගේම සබ්බත්ත පූජිතෝ හෝමි යසෝ අබ්බුග්ගතෝ මම යන හැම තැනකදීම ඔහුට පුද පූජාවන් ලැබෙන්න, ගරු බුහුමන් ලබන්න සුදුස්සෙක් බවට පත් වුණාලු මහරහතන් වහන්සේ මහා කල්ප 30000ක් ගමන් කරනකොට. මේ හැමදේම ලැබිලා තියෙන්නේ අර කිනිහිරියා මල්මිට බුදුරජාණන් වහන්සේට පූජා කිරීමේ ආනිසංසය. ඒ විතරක් නෙමෙයි එක තැනකදී කියනවා ඥාතීන් අතර මුලසුණක් ලැබුණලු. මුළු ඥාති පරපුරම මුළු ඥාති සනුහරයම පාලනය කරේ මොහුලු. ඒ විතරක් නෙමෙයි තවත් තැනක කියනවා ප්‍රදේශ රාජ්‍ය පාලනය කරපු අවස්ථා අපමණයිලු. කියන්න බැරි තරමටම ප්‍රදේශ රාජ්‍යයකට දැහැමිව පාලනය කර අවස්ථා හම්බුණාලු. මේ ඔක්කොම බුද්ධ පූජාවේ ආනිසංස විදිහට. ඒ විතරක් නෙමෙයි අපේ මහත්තයෝ සීතං උන්හං නජානාමි පරිලාහුණ විජ්ජති. එතකොට මහා කල්ප 30000ක් භව ගමන තුල ගමන් කරනකොට මහරහතන් වහන්සේට කවමදාකවත් සීතලක් දැනුන්නේ නෑලු. උණුසුමක් දැනුන්නේ නෑලු. මේ බුදුරජාණන් වහන්සේ අභිමුඛයට ගොස් උන්වහන්සේගේ සිරිපා යුගයට පද්මයට කිනිහිරියා මල්මිට පූජා කිරීමේ ආනිසංස බුදුගුණ මෙනෙහි කරමින් බුදුගුණ සජ්ජායනා කරමින් මේ කියන ඇසුරු කාරණාවන් වලට මද කුදුවත් හදවත සසල කරගන්න නැතුව අවබෝධයෙන්ම දකිමින් බුදුරජාණන් වහන්සේ සරණ යන්න උන්වහන්සේ අභිමුඛය දනින් වැටෙන්න. මොකද සාරාංශක කල්පලක්ෂය පෙරුම් ධම් පිරුවේ අපිට ඇත්ත අවබෝධ කරලා දෙන්න. ඇත්ත දකින්න බුදුරජාණන් වහන්සේගේ ගුණය මගහරව ගන්න එපා. මේ මනුස්ස ජීවිතය තුළ අපිට යම් කිසි මට්ටමකින් මොනවා හරි දෙයක් අඩුපාඩු තියෙනවා නම් ඒක පිනේ තියෙන අඩුපාඩුවක්. අහිනම් ඔහුට පින අඩුයි. ඔහුගේ රූපකාය නැත්තම් ඔහුට පින අඩුයි. ඔහුට මේ පිරිස නැත්තම් ඔහුට පින අඩුයි. ඔහුට බලය නැත්තම් ඔහුට පින අඩුයි. මොනම හරි පැත්තකින් අපිට යම් කිසි පාඩුවක් තියෙනවා නම් අපේ පිනෙහි තියෙන හීනකමක්මයි. එහෙනම් ඒක දුක්සහගතව නෙමෙයි, කලකිරීමෙන් නෙවෙයි, ඇත්ත දැකලා මේ මොහොතේ පටන්ම වත පිළිවෙත කරන්න පටන් ගන්න. අපි රේණුකානේ චන්ද්‍රවිමල නායක හඳුරන්ගේ තියෙනවා ධර්ම විනිශ්චය පුස්තකය. අරගන්න, කියවන්න, මේ කරුණු අරගෙන
තමන්ගේ ජීවිතයට අපේ නායක හඳුන මතක් කරපු තැන් එහෙම තිබුණා. එතකොට ඒවල බුද්ධ පූජාව නිසියාකාර පවත්වන්න ඕන විදි, වතපිළිවෙත කරන්න ඕන විදි මේ සියල්ලක්ම අපේ රේණුකාලේ හාමුදුරුවන්ගේ පොතේ අන්තර්ගතව තියෙනවා. එතකොට මේ කියන ආපදානවල, තේරාපදානවල මේ තියෙන බුදුහාමුදුරුවන්ට කරපු අප උපස්ථානවල තියෙන කුසලය ලස්සන්ට මහරහතන් වහන්සේලා ගුණ වයලා තියෙනවා. ඒක මහරහතන් වහන්සේ නමක් කියනවා බුදුරජාණන් වහන්සේගේ අභිමුඛයට ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගේ ගුණ වයනවා. ඒ උන්වහන්සේට ඇති වුණ චිත්ත ප්‍රීතියට මම බුදුරජාණන් වහන්සේගේ පාසෙ වෙනේ හැදුන නිසා, වැඩුණ නිසා මං අප්‍රමාණ සතුටක් ලබනවලු. අප්‍රමාණ විදිහට ධර්මයේ තුලින් මම ජීවත් වෙනවලු. මගේ ජීවිතේ මම හරියට නිකන් පොයදාට වැඩෙන පූර්ණ චන්ද්‍රය වගේ මගේ ජීවිතය ආලෝකමත් වුණාලු බුදුරජාණන් වහන්සේගේ පාසෙ වෙනේ වැඩිච්ච නිසා. ඒ නිසා හදවත තුළ ගෞරවය ඇති කරගෙන, ශ්‍රද්ධාව දියුණු කරගෙන, ධම් ශ්‍රවණය හරිම වැදගත්. මේ කෙන කරුණු කාරණා සියල්ලක්ම දැකගෙන මහා සංඝ රත්නයට කර බුහුමන් කරමින් අපිට එක එක තැන්වලදී එක එක පැති කඩවල් ඔස්සේ අපිට කන වැකෙන කාරණා තියෙනවනේ. කිසිඳ වෙලාවක අගෞරවය වෙන විදිහට කවුරු හෝ වේවා, හරි හෝ වේවා, වැරදි හෝ වේවා අගෞරව වෙන විදිහ කතා කරන්න එපා. මොකද ඔය ඔක්කොම පාණ්ඩිත්කම් අවසానයි මරණ මංචකේට වැටෙනකොට. එතකොට අසරණ වෙනවා. ඒ අවසාන චුතිසිතට, අවසාන ගමනට අවශ්‍ය කරන වටපිටාව පුළුවන් කාලේ හදාගන්න මේ කතිකාවතම බුද්ධානුස්සතියක් කරගන්න පුළුවන්. මේ කතිකාවතම අපිට මරණානුස්සතියක් කරගන්න පුළුවන්. ඇත්ත දකින්න පුළුවන්. කමටහනක් වඩන්න පුළුවන්. සිත සමාධිගත කරගන්න පුළුවන්. එතකොට සමාධිගත වීම තුලින් අපිට යථාභූත ඥානය පහළ කරගන්න පුළුවන්. ඒ තුලින් අපිට අරිහත් මාර්ගය දක්වා වැසි ගමන් මාර්ගය අරගන්න පුළුවන්. කමටහනක් වඩන්න බුදුහාමුදුර අභිමුඛයට ගිහිල්ලා මේ සියල්ලක්ම යථාර්ථය ඇත්ත සැටියෙන් දකිමින්ම වඩන්න, ශරීරය වෙනස් වෙන එක දකින්න, මේ වතපිළිවෙත දකින්න, මේ සියල්ලක්ම කරන ගමන් අපේ තරංග මහත්මයා කතිකාවතට මං හිතනවා මේ පැතිකඩ ඔස්සෙනුත් හොඳ කතිකාවතක් එකතු වෙන්නේ නැති, කතා බහක් එකතු වෙන්නේ නැති කියලා ඔබ හැමදෙනාටම තුන්රුණි ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. මම පින් අපේ හඳුන්නේ. තුන් සිතම හදාගෙන අපිට පින්කම් කරන්නට වටින කාරණා බොහොමයක් මේ කතිකාව තුළදී ඔබේ හිතට, හදවතට දැනෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. එයයි අපිත් බලාපොරොත්තු ප්‍රාර්ථනාවටපත් වෙන්නේ. අපේ කාලෙත් දැන් අවසන් වෙලා තියෙන මම ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරන අපේ හඳුන්නේ ඔබේ වැඩසටහන නිමාවක් කරගෙන යන්නට. ඔව්, ඇත්තටම මෙහි කතා කළ යුතු පැතිකඩවල් තව රාශියක් තියෙනවා. අපි මල ගෙදරක මල බතක් හදනවා. ඇයි මේ මල බතක් හදන්නේ? ඇයි මේකට මේ විවිධ දේවල් ව්‍යංජන ගන්න නැතුව සීමා සහිත ව්‍යංජන ගන්න? ඇයි මේ මිනි පෙට්ටිය කරගහගෙන ගිහිල්ලා වල වටේ රවුම් ගහලා වලට දාන්නේ? නැත්තම් සෑය වටේ රවුම් ගහලා මේ සෑය ඇතුළට දාන්නේ? මේ වගේ මේකේ තියෙන කෙලවරක් නැතුව කතා කරන්න, දැනුවත් කරන්න කරුණු. ඉතින් අපි තරංග මාත්‍යා මේ නිෂ්පාදකතුමා එකතු වෙලා ඒ වැඩසටහනක් සූදානම් කරાવી. එතකොට අපිට තව දුරටත් මේකේ දිගුව සාකච්ඡා කරන්න පුළුවන් වෙයි. ඔබේ ජීවිතය තුල ඇත්ත දකින්න, නිවැරදි දේ කරන්න, මිත්‍යාව අයින් කරන්න. මිත්‍යාව අයින් කරලා සැබෑ සම්‍යක් දෘෂ්ටිය ඔස්සේ ජීවිතය ගත කරොත් ඔබේ මෙලොවත් සැපවත්, ඔබට පරලෝ ජීවිතයක් සැපවත් කරගෙන ඔබේ බලාපොරොත්තු ඉලක්කයට ඔබට යන්න ශක්තිය, ධෛර්යය, බුද්ධිමය පසුබිම ලැබේවායි ප්‍රාර්ථනා කරමි. බොහොම පිං අපේ හඳුන්නේ. අද දවසේ මේ කතා බහ කරපු කාරණා සියල්ල ඔබේ හිතට ගන්න, නිවැරදිව අවබෝධය ලබාගෙන ජීවිතය ජයග්‍රහණය කරා ගමන් කරන්න. අවසානයේදී ඔබ ප්‍රාර්ථනීය වූ බෝධයකින් ඒ අවශ්‍ය තැනට යන්න අවශ්‍ය මඟ පාදා ගන්නට මෙය ඉවහල් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා බොහොම බැතිසිතින් යුතුව. අද දවසේදී අපි ගෞරවනීය ආරාධනා පිළිගෙන වැඩම වදාළ දෙහිවල නැදිමාල රූපසිංහ පාරේ පැනසර සදාම් සිනිසුනේහි ප්‍රධාන අනුශාසක දර්ශනපති රාජකීය පඬිත අවසරයි මාලිම් බ්‍රහ්මඥා සර අපේ හඳුනන බොහොම පිළිගන්න දවසේ වැඩියාට මේ වටිනා කරුණු කාරණා අපිට පැහැදිලි කරලා දෙන්නට. ඒ සමගම අපේ ගෞරවනීය ආරාධනා පිළිගෙන වැඩම වදාළ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආචාර්ය රාජකීය පඬිත ශාස්ත්‍රවේදී කිරිබත්ගොඩ දමජද අපේ හඳුනන වහන්සේලාත් බොහොම පිං දවසේ වැඩියාටත් මේ කරුණු කාරණා අපිට මේ විදිහට ඉතාමත් මනවින් පැහැදිලි කරලා පහදලා දුන්නට. ඒ සමගම අද දවසේ ප්‍රථම වතාවට අපේ යාත්‍රා වැඩසටහනට අපේ නාලිකාවට වැඩම කළ අවිස්සාවේල්ල පුවක් පිටිය ශ්‍රී
පූර්ණරාම පුරාණ විහාරවාසී බණ්ඩාරවැල සාරද අපනන්දන් වහන්සේ ඔබ වහන්සේලාත් බොහොම පිං දවසේ වැඩියට වගේම ඊටමත් වැදගත් කරුණු කාරණා බොහොමයක් අපේ හිතවතුන් වෙතින් ඔබ වහන්සේ දේශනා කළා. එසේනම් හිතවතුන් අපි සූදානම් වෙනවා අදට ඔබෙන් සමුගන්නට ලබන සෞන්දර්යය යලිත් අපි සුපුරුදු විදිහටම ඒ හිතවත්කම සමග ඔබ මුණ ගැහෙන්න සූදානම් වෙනවා. ජීවිතේට අරුත්බර බොහෝ දේ මේ වගේම රැගෙන. එතෙක් ඔබට සියලු දෙනාගේම සිත් පහන් කරගෙන මේ කියපු කරුණු කාරණාත් හිතේ තියාගෙන ජීවිතේ නිවැරදි තැනට ගෙනෙන්නට අවශ්‍ය කටයුතු සූදානම් කරගන්න කියලා අපි විශ්වාස කරනවා. හැම දිනකටම තෙරුවන් සරණයි. ආයුබෝවන්. නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින්නෝ අනේ පිඩු සිතු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසාවද හල මැනවි බුදුබණ මහා කරුණාවෙන් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.